හරි අද තමයි අපේ සිහින කැඩපත කියන වැඩසටහනේ දෙවෙනි දවසේ. ඉතින් මම හිතන්නේ දැන් ඊයේ ආපු කට්ටියන දන්නවා ඉතින් ප්‍රෝග්‍රෑම් එක කොයි වගේද යන්නේ කියලා. දැන් අපි මේ කරන්නේ විශ්වවිද්‍යාල ළමයි ලංකාවට ටීමින් කට්ටිය එහෙම එකතු වෙලා මේ කරන වැඩක්. මම ඊයේ කතා කරා මම සයන්ස් මැරීමේ තියෙනවා. දැන් මෙහෙමයි වෙන්නේ දැන් ඉංග්ලිෂ් සබ්ජෙක්ට් එක ගැන කියද්දි අපි දන්නවා කොච්චර ඉම්පෝටන්ට්ද කියලා. ඒ වගේම කොච්චර ළමයි ඒකෙන් ඒ කියන්නේ ඉංග්ලිෂ් අමාරු කරගන්නවද කියලා දන්නවා. ඉංග්ලිෂ් කියන අමාරු ගන්න එක නමුත් ඒ ගොඩක් අය අමාරු කරගන්නවා. හරි ඒක නිසා මේ කෝස් එක හොඳට කට්ටිය මේ මහන්සිලා කරන්න. හරි ඊට අමතරව තමයි කියන්නේ මම මේ ඔයගොල්ලෝ කෝඩිනේටර්ස් කිව්වා මේ ඔයගොල්ලෝ ගාව වොකැබුලරි එහෙම කියන්නේ අලුතින් වචන එහෙම හම්බෙන ඒවා ලියාගන්න පොඩි පොතක් වගේ තියාගන්න හැමෝම මොකද ඒක වැදගත් වෙන්නේ මොකද මෙතන දැන් මේ PDF එක අපි දෙනවා මේ ස්ලයිඩ්ස් අරන් දෙනවා ඔයගොල්ලන්ට ඒ වුණාට ඒ වචනවල තේරුම් මෙහෙම මේවා දීලා නැහැ. හරි? ඒක නිසා ඔයගොල්ලෝ කරන්න ඕනේ ටක් ගාලා දැන් මම කියද්දි අලුත් වචනයක් කියද්දි ඒක ලියා ගන්න. මොකද මම මේ ටක් ගාලා ස්ලයිඩ්ස් මාරු කරන්නේ නැහැනේ. ඒක නිසා ඔයාලා වෙලා තියෙනවා ලියා ගන්න. ඒක ලියාගෙන එතන ඊට පස්සේ ඒකේ තේරුමත් ලියා ගන්න. හරි? මොකද මේවා කටපාඩම් කරන්නේ මේ දැන් ඉංග්‍රීසි එහෙම දේවල් හැදෙන්නේ මේ ඒක ඇහිලා. ඒ නිසා ඔයගොල්ලෝ කියද්දිම ඒ වචන කතා කරද්දී වචන දැන් අපි දන්නවා දැන් සමහර ගෙවල් වල උපන් දවසේ ඉඳන් සමහර ළමයි ඉංග්‍රීසි කතා කරන්නේ ඇයි ඒ දෙමව්පියන් ඉංග්‍රීසි කතා කරන නිසා හරි අන්න එහෙම ඒක නිසා ඔයගොල්ලොත් මේ බලන්න හැදිස්සෙන් ඉංග්‍රීසි කතා කරන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ වචන ඇහිලා ඒක පුරුදු වෙනවා හරි right so let's start අද අපේ තියෙන මාතෘකාව තමයි nouns and pronouns right මම හිතන්නේ මේක ගොඩක් අය හිතනවා මේක ලේසි පාඩමක් එහෙම කියලා ඒ වුණාට nouns කියන එක ටිකක් complicated වෙන්න පුළුවන් ඒක අමාරු වෙන්න පුළුවන් ඒ හරියට පදම වැටුනේ නැති නේද හරි අපි පොඩ කරගෙන යමු හරි noun එක කියන්නේ මොකද්ද දන්න ඇති කියලා මම හිතනවා right noun එක කියන්නේ මොකද්ද සිංහලෙන් කියන්නේ නාමපදය right හරිද හොඳයි noun කියන්නේ නාමපද හරි ඒ කියන්නේ නාමපදයක් කියන්නේ මොකද්ද ඒ කියන්නේ අපි ඒක ගන්නවා මොකක් නාමපදයක් කියන එක අපි යොදා ගන්නවා මොකක් හරි මෙතින් person කියන්නේ පුද්ගලයෙක් place තැනක් ඉතින් කියන්නේ යම් කිසි දෙයක් ඕ idea කියන්නේ අදහසක් ඒ වගේ ඒවා විස්තර කරන තමයි අපි noun කියන ඒවා අපි ගන්නේ ඒ noun එකම යන ඒවා තමයි දන්නේ නැතු තව subject object ඒ කතා අහලා තියෙන ඔයගොල්ලෝනේ දැන් මේක ඔය කට්ටිය කරන ගන්න නිසා දැන් මම මේ 6 7 දී වගේ කරනවා ඒක සාමාන්‍යයෙන් පුළුවන් කියනවා මම කියනවා මේ subject object කතා ආරම්භය ක්‍රියාපද නාමපද ඒවා පුළුවන් කියලා හිතනවා හරි right අපි බලමු පොඩ්ඩක් නේ උදාහරණ ටිකක් බලලා මොකද මේ කොච්චර තියරි කරලා බලන්න ඕගොල්ලෝ උදාහරණ හරියට සෙට් නැත්තම් එතකොට වැඩක් නැහැ හරි අපි දැන් බලමු හරි මුලින් person කියලා දිනවා දැන් නම් ටිකක් දී David Emily he or she mother father grandfather ඒක දන්නව නේද මම එතන විශේෂයෙන් කියලා දෙන්නේ නැහැ නේ ඒ යම් කිසි පුද්ගලෙක් නාමපදයක් කියන පුද්ගලෙක් හරි ඊට පස්සේ place කියද්දී යම් කිසි තැනක් කියද්දී it doesn't have to be your school university ගෙදර එහෙම ඕනේ නැහැ ඒක ඕන තැන දැන් මෙතන කියනවා ඒෂියා කියන්නේ මේ මහද්වීපනේ ඒෂියා යුරෝප් ඇමරිකා ඉන්දියා පැසිෆික් ඕෂන් හරි ඒ වගේ පුළුවන් places වලට එන්න ඒ වගේ අපි ඉස්සෙල්ලා කතා කරපු වගේ hospital school වගේ ඒවාත් තියෙනවා right and there are things කියන අපේ දේවල් අපි විතරම මුණ ගැහෙන ඒවා mobile books pencil desk car television shoes හරි ඒවා ඔයගොල්ලෝ family ඒවා ඔයගොල්ලෝ දන්නේ ඒවා අපි කියන්නේ idea වගේ ඒවත් සලකන්නේ nouns විදිහට right these are also nouns මෙතනදී ඔයගොල්ලන්ට සමහරට හම්බෙන්න පුළුවන් මේ වගේ ඒවායි මේ ඔයගොල්ලෝ නොදන්න වචන right honesty කියන්නේ මොකද්ද honesty කියන්නේ නිකන් අවංකකම very good man honesty කියන්නේ good මේ මොකද අවංක හරි friendship එතකොට friendship හොඳටම දන්න එකනේ මිතුරුකම ඔය අනිත් තමයි උත්තර දෙන්න මේක අපි කතා කරගෙන යන මොකද මට ඒක බෝරින් අතර මේ ටයිම් එක බලද්දී 8:10 කියන්නේ සාමාන්‍ය නිදාගෙන ඉඳලා නේ ඒක නිසා හැමෝම කතා කරන්න බලන්න අපන් ප්‍රශ්නයක් අහුව පොඩියට උත්තර දෙන්න හරි
freedom කියන්නේ නිදහස. very good. Loyalty. Loyalty කියන්නේ loyalty කියන්නේ අපි ඒ කියන්නේ යම්කිසි පක්ෂපාතීතාවයක් දක්වන. ඒ කියන්නේ අපි කෙනෙක්ට පිටු නොපා යනවා වගේ දෙයක් තමයි loyalty කියන තේරුම් කරන්නේ. ඊට පස්සේ anger කියනවා අපි මොකද්ද? නපුරුකම නෙමෙයි. anger කියන්නේ එතන කේන්ති ගන්නවා. හරි? anger කියන්නේ කේන්තිය. right? anger කියන්නේ කේන්තිය. ඔයකේ නපුරුකමට අපි මොනවද කියන්නේ? rude කියන්න පුළුවන්. rude මම එක කියන්න. නපුරු කියන එක කියන්න පුළුවන්. rude. sorry. rude. cruel. ඒ වගේ අපි කියනවා නපුරු කියලා. හරි? ඒව දන්නේ නැති කට්ටිය ටක් ගාලා ලියා ගන්න. මම මේවා ඔයගොල්ලෝගේ අර vocabulary හැදෙන්නත් එක තමයි මේ කරන්නේ. අපි ඉක්මන් කර යන්න. හරි. මේ පොඩක් ආපහු loyalty කියන්නේ මොකක්ද කියලා කියන්න බලන්න. loyalty කියන්නේ මල්ලි අර අපි හිතන්නකෝ දැන් අපි පක්ෂපාතීතාව වගේ. ඒ කියන්නේ වෙන එක්කෙනෙක්ට පිටුපාල යන්නේ නැහැ කියන අදහස. හරි. තේරුණාද? දැන් ඔය හිතන්නකෝ දැන් දේශපාලන ඒව බලනවා දේශපාලන කියන්නේ පක්ෂයකට ගම්කිසි එක්කෙනෙක් ඒ පැත්තේ ඉන්නවනම් කොච්චර බැන්නත් ඒ පැත්තේ ඉන්නවනම් අන්න ඒ තමයි අපි කියනවා එයා ලෝයල් කියලා එකට. හරි? ඒ පක්ෂේ ලෝයල් කියලා. හරි? ඊට පස්සේ ඔයා හරි. තේරුණා? හරි. එතන අපි විස්ඩම් කියනවා ප්‍රඥාව නැත්තම් ඥානය වගේ එකක්. විස්ඩම්. හරි? ඊට මෙමරි කියන්නේ මතකය. right? තේරුණා නේද? අපි යමු ඊළඟට කතා කරගෙන මේ වගේ වචන හම්බ වෙනවා ඊළඟට. ඊට පස්සේ we are going to learn about these type of nouns. okay? අපි මෙතන තියෙන ටික පොඩ්ඩක් අපි නිකන් list එක නිකන් බලමු. එක පළවෙනි තමයි common nouns කියන්නේ. ඊට proper nouns, singular and plural nouns, ඊට collective nouns, ඊට masculine and feminine nouns. okay? right. ඊට පස්සේ අපි බලමු මොකද්ද මේ common noun එක කියන්නේ කියලා. හරි? මේ තියෙන common nouns. nouns පාඩමේ තියෙන ලේසිම කැලේ තමයි common nouns කියන්නේ. මේ common nouns. right? ඒ කියන්නේ මොනවද? common noun is a non-specific person, place or thing. ඒ කියන්නේ common noun කියන්නේ common කියන්නේ එච්චර විශේෂ නෑ. ඒක නිකන් සාමාන්‍ය දෙයක්. right? ඒ කියන්නේ අපි මොකක් හරි විශේෂ කරලා කියන්නේ නෑ. හරි? දැන් මෙතන බලන්නකෝ. දැන් හිතන්නකෝ butterfly, hat, orange, elephant, mango, bread. මේවා කියලා විශේෂ කරලා කියලා නෑනේ. නේද? ඉතින් dog කියලා තියෙනවා. girl කියලා තියෙනවා. country කියලා. right? ඉතින් මෙහෙම දැන් country කියලා ගත්තාම country එක අපි ඉඳන් කියලා නෑ මොන country එකද? ශ්‍රී ලංකාව, ඉන්දියාව, United States, UK අපි කියලා නෑ මොනවටද කියලා. right? ඊපස්සේ girl කියද්දි අපි කියලා නෑ දැන් මෙතන girls ගොඩක් ඉන්නවා දැන් මෙතන කවුද ඉන්නේ girls? right? දැන් අපිට මොන girlද කියලා නෑ. right? මොන girlද කියලා නෑ. boy ලගේ මොන boyද කියලා නෑ. එහෙම. ඒ කියන්නේ පොදුවේ ගන්න එකක්. ඔව් පොදුවේ අපි යූස් කරන එක තමයි මේ common nouns කියන්නේ. okay? ඒ කියන්නේ අපි විශේෂ කරලා කියන්නේ නැහැ කියන්නේ. හරි? dog කියද්දී අපි කියලා නැහැ මොන dogද? අපි ගෙදර බල්ලාද එහා පැත්තේ ගෙදර බල්ලාද එහෙම කියලා නැහැනේ. ඒ නිසා අපිට dog කියන එක යූස් කරන්න පුළුවන් common noun. okay? හරි? කතා කරන්න ළමයි බැරි දෙයක් තියෙනවා නම් මේ ඕගොල්ලන්ට මේ වගේ chance එකක් වෙනවා අඩුයි. හරි? දැන් මේ වගේ අපි මේ common nouns exercise එකක් තියෙනවා. මම මේ exercise එක ටක් ගාලා කරගෙන යන්නම්. ඔයගොල්ලෝ ගෙදර මේ class ගෙදර ගිහලා මේ class මේ session එක ඉවරලා ඔයගොල්ලෝ අය try කරලා බලන්න අරින් කොහොමද එන්නේ. right? A common noun is a name given in common
to every person or thing of the same class or kind. හරි. ඒ කියන්නේ every person or thing. කියන්නේ යම්කිසි පුද්ගලයෙක් හෝ යම්කිසි දෙයක් විශේෂ කරලා කියන්නේ නැතුව අපි යූස් කරන්නේ කොමන් නම්. එහෙනම් පොදුවේ මේ කවුද බල්ලි වගේ පොදුවේ යූස් කරන වචන තමයි කොමන් නම් කියන්නේ. හරි. ඔව්. දැන් මෙතන මේ කොමන් නම්ස් තියෙනවා. ඔව් මෙතන මේ අපි මේ එක්සර්සයිස් එක අන්තිමටම කරමු. ඒ කියන්නේ මේ අපි තියරි වලින් කතා කරලා කතා කරලා එක්සර්සයිස් එක කරගෙන යනවා. මොකද තියරි වලට තමයි අපි හරියට පොඩ්ඩක් වැඩිපුර බර දෙන්න ඕනේ. මොකද මෙතන දෙන ගොඩක් ළමයි තියරි වල අවුල් තියෙන නිසානේ එන්නේ. නේද? බලමු. හරි. this proper noun. proper noun. right? proper nouns කියන්නේ proper nouns කියන්නේ a proper noun is the name given to something to make it more specific. හරි? ඒ කියන්නේ common noun එකේ අනිත් පැත්ත. common කියන එක අපි හැම එකකට පොදුවේ use කරපුවා. නමුත් proper noun කියන්නේ ඒක අපි විශේෂ කරලා තියෙනවා. right? ඉස්සෙල්ලා අපි dog කියලා අපි ගත්තා. right? අපි විශේෂ කරේ නැහැ. ඊට පස්සේ girl කියලා ගත්තා. right? ඊට පස්සේ tower කියලා ගත්තා කියලා. tower කියන්නේ කුළුණකට. ඒවා ලියාගන්න දන්නේ නැත්තම්. right? ඉතින් ඒ වුණාට දැන් මෙතන මේ ෆොටෝ එක බලුවාම මේකේ බලන්නකො. මේකේ මේ dog එක දීලා දෙනවා නම Fido. right? එයාව ස්පෙસિෆයි කළා. එයා විශේෂ කරලා තියෙනවා. ඊට පස්සේ මේ girl ගේ නම Susan. මේ tower එක tower එක නෙමෙයි හරි Big Ben කියලා අරන් තියෙනවා. right? Big Ben කියන්නේ ලෝකෙ තියෙන මුසම ඔරලෝසු මනුස්සයෙක් කියන්නේ. dog girl tower. okay? ඒ කියන්නේ දැන් අපි ඉස්සෙල්ලා මේ තියෙන්නේ මොකද්ද? මේ ඇවිල්ලා common noun. common noun. yeah, common noun. This here is the proper noun of that common noun. right? හරි මේවා නෝට් ඩවුන් කරගෙන ටක් ටක් දාලා ගොඩක් වෙලා දෙන්න බෑ. ඔයගොල්ලෝ ෆෝන් එකක් වගේ යූස් කරනවා නම් මේ ස්ක්‍රීන්ෂොට් එක ගහගන්න. right? Oh, then there is a specific name given for people. Anne, John, Mrs. Jones. Specific names given for animals. Tom, Jim, Polly. Specific names given for places. In Anne's church, Candy. Eva. We විශේෂ කළ කියන්නේ. right? බස් මෙතන proper nouns කියලා තියෙනවා. දැන් මම ඉස්සෙල්ලා කරාවේ ඉතින් proper nouns ටික වම් පැත්තේ දීලා තියෙනවා. sorry common noun ටික වම් පැත්තේ දීලා තියෙනවා. proper noun වල ලියන්න ඊට දකුණු පැත්තේ දීලා තියෙනවා. ඒක ඔයගොල්ලෝ convert කරගන්න දැනගන්න ඕනේ. අර උඩම ඉස්සෙල්ලා කරානේ. dog දුන්න එක අපි කරා මොකද්ද? Fido නා girl Susan නා tower එක Big Ben. ඒ වගේ මෙතනත් ඔයගොල්ලෝ විශේෂ මොකක් නමක් දීලා එහෙම විශේෂ කරන්න පුළුවන්. right? this is singular and plural nouns. ඒක වචන සහ බහුව වචන. මේක ඇල පොඩ්ඩක් ට්‍රිකි. මොකද මේක එන්නේ ඕනේ මේ තමන්ගේ يعني කරලා පුරුද්දෙන් තමයි මේක නෑ එන්නේ. ඒ කියන්නේ මේක කටපාඩම් කරගන්න ගියොත් පොඩ්ඩක් අමාරුයි. නේ. අපි බලමු මේක කොහොමද මතක තියාගන්න. හරි. සිංගියුලර් කියන්නේ මේ දන්නේ ඒවා. සිංගියුලර් කියන්නේ ඒක වචන. හරි. සිංගියුලර් කියන්නේ ඒක වචන. plural කියන්නේ බහුවචන. හරි. මම මුලින් මේ කියලා දීලා ඔයගොල්ලන්ට මේ සයිස් ටේ කියමු අපි. හරි දෙන්න. හරි. white board එක වෙනවනේ අපි කවුරු වෙනවද කියන්නේ? පේන හරි. අපි බලමු. මේක කරන්න.
හරි අපි දන්නවා මොකක් හරි වචනයක් දුන්නාම ඒක සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවේදී බහුවචනයක් කරන්නේ කොහොමද කියන්නේ කොහොමද? එස් අකුරක් හරි. ඔව් අන්න හරි. අපිට හම්බෙන ගොඩක් ඒවා ඒක ඉංග්‍රීසි භාෂාවේ හම්බෙන බහුතරයක් වචන බහුවචන කරන්නේ ඒක වචන බහුවචන කරන්නේ ඒවට අන්තිමට s එකක් දානවා. right? මෙහෙම තමයි සාමාන්‍යයෙන් ඒක වචන බහුවචන කරන්නේ. හරි. මේවා ඒ වගේ කරන්න පුළුවන් අපි කියනවා regular nouns. right? regular nouns. regular nouns කියන්නේ යම්කිසි වචනයකට අගට s අකුර දාලා ඒක බහුවචන කරන්න පුළුවන් නම් ඒක regular nouns. අපි මුලින් ඒ question එක ලියමු. dog, cat, girl, boy, dinosaur, whale. ඩයිනසෝර් කියන්නේ ඩයිනසෝර්ස්ට වේල් කියන්නේ තල්මකට. මම මේ පුළුවන් තරම් ඔයගොල්ලන්ට අලුතින් වචන දාන්න හදනවා. එහෙනම් ඒවා මතක තියාගන්න. අපි දැන් මේවා බලමු. ප්ලුරල් කරා. රෙගියුලර් නවුන්ස් වලදී හරිම ලේසි. s දාන්න තියෙනවා. s දාන්නේ කියලා s දාන්න කියලා හැම එකටම s දාන්න යන්නත් එපා. හරි? ඉස්සරහට එද්දී පොඩ්ඩක් ඒක වෙනස් වෙන්න පුළුවන්. cat cats වෙනවා, girl එක girls වෙනවා, boys වෙනවා. dinosaur එක ඉතින් o එකක් මෙතන තියෙනවා. dinosaur එක dinosaurs වෙනවා. whale එකත් whales වෙනවා. right? ඒක තමයි. ඒක හරි ඔයගොල්ලෝ පොලයක් මම ගුවා වල මතක පොතක් කර තියාගන්න කියලා. ඒක ලියා ගන්න ඊටක් ගාලා ඒක තමයි. හරි ඊට පස්සේ අපිට ඇත්තටම කිව්වොත් රෙගියුලර් නවුන්ස් ගැන වැඩි දැනගන්න දෙයක් නැහැ. අපිට දැනගන්න තියෙන ඉරෙගියුලර් නවුන්ස් ගැන. අපි දැන් බලමු ඉරෙගියුලර් නවුන්ස් කොහොමද එන්නේ කියලා. ඉරෙගියුලර් නවුන්ස්. right? ඉරෙගියුලර් නවුන්ස් ගත්තාම ඒවා වෙනස් වෙන ආකාර තියෙනවා. සාමාන්‍යයෙන් අපිට ඒ කියන්නේ s දාලා ෂේප් වෙන්න බැරිව තමයි මේ. අපි බලමු මේ වගේ කිප. දැන් leaf our child, fungus, mouse, sheep. මෙතන දන්නේ නැති වචන තියෙන පුළුවන් මම කියලා දෙන්නම්. leaf කියන්නේ කොළයට, child කියන්නේ ළමයට, fungus කියන්නේ දිලීරයකට. දිලීර කියනවා මේ හතු තියෙනවා, හතු කියන්නේ දිලීරය. ඊට පස්සේ ඇඟේ හැදෙන එක ඒකට කියනවා අපි ඒක රෝගයක් තමයි ඒක fungus කියලා කියනවා. ඔව් yeast. මට Solar science is කියන්නේ fungus එක. දිලීරයක්. ඊට mouse කියන්නේ මීයා, sheep කියන්නේ බැටළු. එහෙම තමයි. දැන් අපි බලමු මේවා irregular nouns ලියන. leaf කියන එක අපිට කියන්නේ බහුවචන කරන්න බෑ leaves කියලා. ඒකට එනවා leaves. right? child කියන එක ඔයගොල්ලෝ ඉතම යූස් කරන්නේ children. ඒක බහුවචනේ children. හරි මේ අපි මේ ලෙසන් එක ඉවරලා මම දාන්න ඔයගොල්ලන්ට මේ ඔයගොල්ලන්ට දාන්න මේ මොකද්ද chart එකක් දාන්න මේකේ කොහොම තියෙනවා අයි ෆංගි ෆංගස් නෙමෙයිද වෙන්නේ හරි හොඳ ප්‍රශ්නයක් අහුවා ඒක ෆංගස් කියන්නේ එතන ඒක වචනේ හරි ෆංගස් කියන්නේ ඒක වචනේ ඒකේ බහුවචනේ ඉන්නේ fungi ඒක fungi කියලා කියන්නේ නැහැ. ඒක සාමාන්‍ය හරි වචන fungi. fungi කියලා කියන සමහර අය ඒක මේ තියෙන නිසා මේ fungi කියලා ඒක කියන්නේ හරි වචන fungi. හරි. ඒක වචන තමයි fungus කියන්නේ. අන්න ඒ වගේ ගොඩාක් තියෙන විශේෂ තැන්. ඒවා ඔයගොල්ලෝ අපි chart එකක් හදලා දෙන්නම්. මේ ටික පාඩම් කරගෙන විභාග ඉස්සෙල්ලා කියවන්න මේ නිතරම පුළුවන් වෙලාවට ඒක යූස් කරන්න. හරි. ඊට පස්සේ mouse එකට අපි කියන බහුවචනය mice. right.
sheep කියන එක sheepමයි. මෙතන එක එක types වල irregular verbs දීලා තියෙනවා. හරි. දැන් මේකේ මේක බහුවචනයක් කරුණ විදිය වෙනස්. leaf කියන එක පාට f ගයින් වල ves කියලා එකක් ආවා. ඒ කුණු විදිය වෙනස්. ඊපස්සේ child කියන එක children වුණා. ඒක ආවේ අමුතු විදියක්. fungus කියන එක fungi. ඒක අමුතු විදියක්. mouse කියන එක mouse වුණා. ඒකත් අමුතු දෙන්නේ. sheep කියන එක කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒකත් අමුතු විදියක් තමයි. හරි. ඔය වගේ අවස්ථා කිහිපයක් අපිට හම්බ වෙන ඉස්සරහදී. ඒක නිසා මේ හොඳට මේක බලා ගන්න. දැන් ටක් ගාලා ලියා ගන්න. හරි තේරෙන්නේ නැති කට්ටිය නම් අහන්න. ඔයගොල්ලෝ ලෙසන් එකත් එක්ක ඇක්ටිව් වෙලා ඉන්න තරමට ඔයගොල්ලෝට ඒක බෝරින් ගතියක් දැනෙනවා නම් ඒක නැති වෙලා හරි. අයියේ එතකොට children's වෙන්නේ කොහොමද? children's වෙන්නේ නැහැ. ඒක වැරදි. ඒක ගොඩක් අය මේ වරද්දන තමයි children කියන children's වෙන්නේ නැහැ. හරි. child එකේ බහුවචනය තමයි children කියන්නේ. children කියන අමුතෙන් බහුවචනය නෑ. එන්නේ ඒකයි තව එකක් තමයි කියන්නද? ගොඩක් අය කරන එක තමයි අපි essay එහෙම ලියද්දී හම්බ වෙනවා මේ people's කරන. හරි. people කියන එකේ බහුවචනය people's නෙමෙයි. people කියන එකේ බහුවචනය people තමයි. හරි. right. ඒ වගේ අවස්ථා එනවා. මම අර ඒවා හොඳට අප්ඩේට් වෙලා ඉන්න අර මේ notes කියවලා හැමදාම lesson එක join වෙලා ඉංග්‍රීසි තියෙන week එකට දෙපාරක් තව අක්කල set එකක් ඉන්නවා අයියලක් ඉන්නවා. මේගොල්ලෝ ගොල්ලෝ support එක දෙනවා. නේ? හරි අයියේ ලිව්වා. හරි. හරි මේක තමයි අපි කරගෙන හිට තැන අපි දැන් යන්නේ singular to plural nouns by addition of s addition කියන්නේ එකතුව අනලුත් වචනයක් addition කියන්නේ එකතුව අපි ඒ කියන්නේ මොකද්ද singular ඒවා plural කරනවා අන්තිමට s එකක් දාලා simple එච්චරයි තියෙන්නේ හරි books boys cows doors flowers girls horses doors tables pictures pens desks ඒ වගේ තියෙනවා හරිම ලේසි ඒ වගේ විභාගයට එන්න කියලා ප්‍රාර්ථනා කරමු මොකද ඒවා එකව ගෙවන්නේ නැහැ හරි ඔන්න දැන් තමයි අපි වෙනස් තියා අලුත් දෙයක් තියෙන දැනකට ආවේ rules for plural nouns okay අපි මුල් එක ඩිස්කස් කරා දෙනුවන් මල්ලි වගේ මයික් එක ඔන් වෙලා හරි අපි දැන් මුල් එක කතා කරා most nouns is to form plural okay ඒ කියන්නේ ගොඩක් නාමපද බහුවචන කරද්දී ඒකට අන්තිමට s එකක් දාන්න තමයි කරන්නේ හරි ඒක කතා වුණානේ ඊළඟට එකක් තියෙනවා nouns that end with sh ch x z o s right අන්නේ පොඩ්ඩක් මීටරේ තියෙනවනේ දැන් ඒවට තමයි හරි මොනවද sh ch x z s හරි මෙන්න මේ වගේව තිබ්බොතින් අපි කරන්නේ අන්තිමට add es add කියන්නේ එකතු කරනවා අපි එකතු කරන්නේ අන්තිම yes right ඉස්සෙල්ල කරේ add s මේ මුල් ලේවල් ගාවේ add s right දැන් මෙතන ඉඳන් add es ටිකක් වෙනස් නේ ඒ මොකද්ද sh ch x z s ඒක තමයි තියෙන්නේ මතක ගන්න හරි ලේසි මේක ඊට පස්සේ අනිත් එක තමයි විශේෂ එක vowel plus y vowel plus y ඒ කියන්නේ මොකක්ද ඔන්න අපි එකක් කතා කරා මෙතන මේ තමයි දෙවෙනි එකත් හරිනේ හරි ලේසිනේ මේකේ s එක තිබ්බොත් මෙතන මම මේ ටික ඔක්කොම පොඩි නෝට් එකක ගහන්නද es මේක zoom out කරලා ලේසි වෙන්නේ
හරි මම මුල් එක ලියන්නේ නැහැ මුල් එක ලේසි ගන්න. අමාරුවෙන් පොඩි ෂෝට් නෝට් එකක් ගන්න. ඊට පස්සේ දෙක බලමු. දෙක ඇවිල්ලා දෙක අපි SH CH X Z O S තිබුණා. තුන්වෙනි එක vowel. vowel කියන්නේ මොනවද? A E I I O O U U plus y එකක් තිබ්බොත්. ඊපස්සේ අනිත් type එක consonant. yeah. I ඔය vowel එකක් එන්නවන වචනේ අන්තිමේටද එතකොටද S එක දාන්නේ? ඔව් ඒක මම කියව දෙන්නම් මම තාම මෙතන කිව්වේ නෑ. මම දෙවෙනි විතර කිව්වේ. හරි. ඒක කියන්නම්. consonant. consonant කියන්නේ vowel නැතුව මෙතන vowel නැතුව අනිත් අකුරු. හරිද? අනිත් අකුරු. මම දැන් ඉංග්‍රීසි ලෙසන් එකක් කරද්දි මේක සිංහලෙන් කතා කරා. ඔයගොල්ලෝ සිංහල නෝට් දාන්න කරද්දි සිංහල ලියන්න. rest of the words. rest of the letters. plus y. එහෙම තිබ්බොතින් වෙනස්. හරි. ඊළඟට f හරි FE හරි තිබ්බොත් වෙනස්. අපි බලමු දැන් කරන්න කොහොමද මෙතන. දැන් මේක මම කිව්වා. SH CH X Z S තිබ්බොතින් එතන අපි කරන්නේ අන්තිමට දානවා ES එක. දැන් මෙතන වෙන්නේ vowel එකක්. vowel එකක් තිබ්බොත් අපි වචනයක් බලමු උදාහරණයක් විදිහට boy. boy. හරි. අන්නේ බලන්න මල්ලි. ඔයාලා දන්නවා දැන් මේ කතාව. බලන්න ඉතින්. විතර වෙන්නේ වචනේ ඉවර වෙන්නේ y ගේ. හරි. වචනේ ඉවර වෙන්නේ y ගේ. ඒකට y ට ඉස්සරහින් තියෙන අකුර මොකද්ද? vowel එක. vowel එක. right. අන්න එහෙම වුණාම ඒක plural කරන්නේ ඉස්සෙල්ල විදියම තමයි. boys. හරි. තේරුණාද? එතකොට අපි කියන්නේ s එකක් දානවා අන්තිම. හරි. ඊට පස්සේ බලන්න consonant. consonant කියන්නේ y එකට ඉස්සරහින් තියෙන අකුර vowel එකක් වෙන්න බෑ වෙන අකුරක් වෙන්න. හරි. අපි උදාහරණයක් ගමු මේකට. puppy ගමුකෝ puppy. puppy. puppy කියන්නේ මොකද්ද? puppy කියන්නේ මොකද්ද? දන්නවරු නේද? මේ සූරත්වල නෑ සුරතලා කියන්නේ pet. හරි. pet. බල්ලා. අන්න හරි. බල්ලු පැටියට තමයි අපි puppy කියන්නේ. හරි. මට කියන කවුරු හරි cat ගේ මේ පොඩි දැන් අපි ලොකු පුතා තමයි cat කියලා කියන්නේ. හරි. cat. කීටි. ඔව් kitten කියනවා. kitten. එහෙනම්. හරි. pet. puppy කියන්නේ අර බලු පැටියන්ගේ පොඩි බලු පැටියන් තමයි puppy කියන්නේ. puppy කියන එක අපි ඒක plural කරනවා මෙහෙම. puppies. හරි. තේරුණාද ඇයි? එතන y තිබ්බේ. අපි බලන්න y ඉස්සරහින් තියෙන්නේ මොකද්ද? vowel එක නෙමෙයිනේ. p. p vowel එක නෙමෙයිනේ. එතකොට කරන්නේ අපි මේ y එක කපනවා. y එක කපනවා. y එක කපලා වෙන පාඩේ ලියන්නම්. y එක කපලා අපි දානවා එතනට I E S. හරි. vowel එක කැපුවා. sorry y එක කැපුවා. එතකොට අපි දානවා ඊට පස්සේ y I E S. I E S. අපි කියන එක නෙමෙයි. අපි තව උදාහරණයක් බලමු මේකට එක confusing වෙන එකක්. ඊපස්සේ අපි බලමු lady බලන්න lady. lady කියන්නේ කාටද? lady. ගැහණිය. ඔව්. lady කියන්නේ මෙහෙම. හරි. ඊට පස්සේ ඒක අපිට plural කරන්න ඕන. ඉතින් දැන් මට කියන්න කවුරු හරි. ඒකට වෙන්නේ කොහොමද කියන්නේ? lady කියන්නේ. y අකුර කපලා I E S දාන්න. very good. right. ladies. හරි. තේරුණානේ? අන්න එහෙම තමයි ඒක වෙන්නේ. හරි. අන්න අපි දැන් ඉතින් තුනක් කතා කරලා ඉවරයි. ඔය අන්තිම දෙක තමයි ගොඩක් කරලා පැටලෙනවා මට මම හිතනවා ඔයගොල්ලෝ තේරුණා කියලා හොඳට. හරි. ඊට පස්සේ අපි බලමුකෝ හතරවෙනි එක. හතරවෙනි එක. හරි. හතරවෙනි එක. දැන් මෙතන
rest of the letters, right? දැන් මෙතනට එන්නේ අපි අන්තිමට IES එකතු කරා. y කපලා IES එකතු කරා. දැන් අන්තිමට FO FE වගේ එකක් තිබ්බොත් කොහොමද කරන්නේ කියලා බලමු. ඒක උදාහරණයක් ගමු. උදාහරණයක් කරලා කියන්න ලේසි. දැන් මෙතන තියෙන්නේ leaf. right? leaf. කොහොම මේක ඉස්සෙල්ලා කියව ගන්න සම leaf කරනවද නේ? leaf කියන එක අන්තිමට ඉවර වෙන්නේ F ගෙන්. හරි? F ගෙන්. right? F ගෙන් ඉවර වුණා කියන්නේ ඒකම අපි කොහොමද leaf එක බහුවචන මොකද්ද බලමු ඉස්සෙල්ලා. VES. leaves, right? leaves, right? අන්න එහෙම තමයි කියන්නේ. හරි? තේරුණා නේද බලන්න? ඒකේ උනේ එහෙමයි. ඒකේ උනේ අන්තිමට F එක තිබ්බොත්. මේ වගේ ඔයගොල්ලෝ මතක තියාගන්න අමාරු නම් අර උදාහරණ මතක තියාගන්න. leaf එකේ මතක තියාගන්න. leaf එකේ අන්තිමට F එක කියලා leaves වෙනවනේ. ඒ විදිහට මතක තියාගන්න. නේ? මේකේ F එක කැපිලා එතන දෙක තුනා VES, right? මේකේ උනේ F එක කැපිලා plus VES. So we can chat table. Yes. නවුත් ඉන්නවද? මොකද සුකරන්නේ කරයිද? චාමක දාලා දෙනවා. ඒ කියන්නේ මෙහෙම. children's කියන එකේ අර children's කියන එකේ children's වෙන අවස්ථාවක් තියෙනවා. ඒක ඒ වෙන්නේ ළමයිගේ කියන එක. ළමයිගේ කියන. ළමයිගේ. ඒක බහුවචනයක් නෙමෙයි. ඒක කිව්වනින් දැනගන්න එක. ඒ කියන්නේ children's day කියන්නේ ළමයිගේ දවස. අන්න හරි. තේරුණාද? children's day. ඒ කියන්නේ ළමයි දවස නෙමෙයි. ළමයිගේ දවස. right? right? ඊට පස්සේ sorry ඉස්සෙල්ලා මෙහෙම children's හරි. children's day. එහෙනම් ඉස්සෙල්ලා මේක. හරි. අපි දැන් පහක් කතා කරලා ඉවරයි. ඊට පස්සේ අන්තිම දෙකට යන්න. අන්තිම දෙක වෙන්නේ මම මේ මකන පොඩ්ඩක් අන්තිම දෙකේ වෙන්නේ round end with O vowel. ඒකට උදාහරණ ඒ කියන්නේ එහෙම nouns end with vowel plus O. vowel plus O. ඒක මට උදාහරණයක් මතක් වෙනකොට මේ පස්සේ ඒක වෙන්නේ vowel plus O ඊළඟට consonant plus O. right. ඒකේ වෙන්නේ දැන් vowel එකත් එක O එකක් තිබ්බොත් ඒකේ අන්තිමට S එක එකතු වෙනවා. මෙන්න මේ වගේ තමයි. මේ වගේ තුන්වෙනි වගේ. ඒකත් අපි කතා කරන්නේ කොහොමද? vowel එකයි y එකයි තිබ්බොත් ඒකේ අන්තිමට S එකක් එනවා කියලා. මේකෙත් ඒ වගේ තමයි. vowel එකයි O එකයි තිබ්බොත් ඒකත් S එක එකතු වෙනවා. හරි. අන්තිමට S එකක් එකතු වෙනවා. හරි. එහෙනම් ගිහලා S එකක් එකතු වෙනවා. ඊට පස්සේ consonant plus O එක. consonant කියන්නේ vowel එකක් නැතුව O එකක් vowel එක නැතුව consonant එකක් තිබ්බොත් consonant එකක් mangoes. right. හොඳයි. ඒක මට mango කියන එක goes to mangoes. තේරුණාද නේද? O කියන එකට ඇඩ් වුණා ES එක. ඒ වෙන්නේ ඇයි? consonant. consonant කියන්නේ මොනවද consonant කියන්නේ? vowel එකක් නැතුව අනිත් වෙන ඕන එක. yeah. oh good. ඒ කියන්නේ mango කියන එක අපිට O තිබ්බා. O ඉස්සෙල්ලා G vowel එකද check කරා vowel එක නෙමෙයි. ඊට පස්සේ අපිට ඒකට අන්තිමට ES දාන්න පුළුවන්.
හරි ඔන්න ඔච්චරයි තියෙන්නේ මේ ටයිප් කියන්නේ ඒ වගේ හරි මෙන්න මෙච්චර කොහොමද තියෙන මත තියා ගන්නවා හරි ටෙක්නික්ස් මේව කොට දාගත්තොත් ආ කියන්න ඉස්සරහට තව දෙයක් කියන්න ඕනේ මේ කවුද චාමික ඉන්නවනේ මේක රෙකෝඩ් කරනවද රෙකෝඩ් මේක රෙකෝඩ් වෙනවා මේ දැන් ඔය පස්සේ ආපු කට්ටියට වගේ බලා ගන්න පුළුවන් මුල් ටික එහෙම අවුලක් තිබ්බොත් බලා ගන්න right ඔන්න ඔය types 7 there are 7 types irregular plural වෙනස් වෙන පුළුවන් හරි ඒව හොඳට මතක තියාගන්න මම මේ නෝට් එක ආයෙ දෙන්නේ නැහැ මම මේක උඩට ගාපුවේ මම මේ උගලන්ට දැන් මේ නෝට් එක මේ වගේ ගොඩක් අය ඔක බලන් ඉන්නේ නැහැ අපිට ඔය ලෙක්චර්ස් කරද්දී අපිට මෙහෙම ඉන්ටරැක්ටිව් විදිහට බලන් ඉන්නේ නැහැ අපේ ලෙක්චර් මොනවද ලියුවද ඔන්න උඩට බලන් ඉන්නේ ආ මොකක්ද ලියන නේද එහෙම කියලා ස්ලයිඩ් එකේ කියනකොට හොඳයි ඒක නේ මම එහෙම ලියුවේ මේ ටික ස්ලයිඩ් එකේ තියෙනවා බලන්න නිසා good අපි යමු ඊළඟට තන එක්සර්සයිස් එකක් තියෙන්නේ අපි මෙහෙම කරන්න මේක ඕගොල්ලෝ කරන්න right ඊළඟ දවසේ අපි මේක ඩිස්කස් කරමු පොඩ්ඩක් ටයිම් එකක් කරගෙන මොකක් හරි කරලා මොකද මේ තියරිත් කරලා එක්සර්සයිස් එකම වෙලාවක් නැහැ මේක ඔයගොල්ලෝ කරන්න අපි උත්තර දාන්නම් හරිද මේ වගේ එක්සර්සයිස් තියෙනවා මම ඔක්කොම ලෙසන්ස් දෙකක් තියෙනවා ලෙසන් දෙක ඉවරලා වෙලාවක් තිබ්බොත් මේ ටික ටක් ගාලා කියලා දෙන්න මහ දෙයක් නැහැ මේ කියලා දුන්නේ මම කරලා හරි ඊට අමතරව මම උඩට දාන්නනේ ඔව් ගන්න අපි ගන්න ඒක කරන්න පුළුවන් ඒකට හරි මේ ටික කරන්න හරි ඒක තමයි ඔයගොල්ලෝ නිතරම මේ ලෙසන් වල සහභාගී වෙන්න ඉංග්‍රීසි විතරක් නෙමෙයි විද්‍යාව සහ ගණිතය කරනවා මේ ඉන්න අයියලා අක්කලා ඒක ගොඩක් ඉංග්‍රීසි මීඩියම් කට්ටිය බලනවද ඉංග්‍රීසි මීඩියම් අය නම් අපේ කට්ටිය ඉන්නවා ඒවට අපිට පිරිස මදින්සා චාමි මොකද කරන්නේ ඉංග්‍රීසි මීඩියම් ඕගනයිස් කරගන්න බැරි වුණා අපිට ඒකනේ ඔව් ඕගනයිස් කරන්නේ අපේ ඉන්නවා ඉංග්‍රීසි දැන් මෙතනත් තියෙනවා ඉන්න වන්දර කියනවා ඒතර ඉතින් මේ ළමයි දැන් ඔයාලට තව ඔබ ගානේ සෙට් එකක් හොයාගන්න පුළුවන් නම් අපි මොකක් හරි බලමු නේද මම යාම කතා කරලා බලන්න අපේ ඇත් එක්ක මොකක් හරි කරන්න ඊම හොයාගන්න හරි එහෙම නොතින් අපේ මේ අපේ ඉන්න කට්ටිය ඒගොල්ලොත් එක්ක කතා කරලා බලන්න පුළුවන් මොකද ඒ අපේ හිටිය ඇත්තටම මේ කට්ටිය හිටියා මේ ඉංග්‍රීසි මීඩියම් කරපු අය ඒගොල්ලන්ට මේ සිංහල වලින් උගන්වන්න අමාරුයි එතන. සයන්ස්ුයි මැත්ස්ුයි දැන් යන්නේ ටර්ම්ස් වෙනස්නේ. සිංහල ටර්ම්ස් ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ. එහෙම උනායින් පස්සේ අර මේ උගන්වන්න අමාරුයිනේ. මේ සිංහලෙන්. ඒක නිසාම ආපු නැති අය ඉන්නවා. ඒ නිසා මේ එහෙම වුණොත් අපි බලමු ඒගොල්ලෝ කෝඩිනේට් කරලා මොකක් හරි කරන්න. අර පැමිණීම තමයි වැදගත් වෙන්නේ. නැත්නම් අපි බලමු. හරි මේ තියෙන එක්සර්සයිස් එක මේක කරන්න ලේසි එක්සර්සයිස් එකක් තියෙන්නේ. ඊළඟනේ masculine and feminine nouns. හරි. මෙතන masculine කියන්නේ පුරුෂ කියන එක. පුරුෂ. feminine කියන්නේ ස්ත්‍රී. අපි කියනවා මේ යම්කිසි දැන් ඔය හිතන්නකෝ දැන් කවුරු හරි ඉන්නවනම් හොඳට හැඩි දැඩි එක්කෙනෙක්. හිතන්න පාරේදී ඒගොල්ලෝ කියනවා ඒක හරි යන්න මැස්කියුලින් එක්කෙනෙක් කියලා. හරි. ඒ වගේ දැන් ඔයගොල්ලෝගේ අතරින් ටිකක් අර කොල්ලෙක් වුණාට අර පොඩ ගෑම් දෙන්නේ කිකිට. ඒකට ඒගොල්ලන්ට ඒක කියන්නේ ෆෙමිනයින් ගතිය තියෙනවා. හරි. ඒක ෆෙමිනයින් ගතිය මැස්කියුලින් ගතිය. ඒක එහෙම මතක තියාගන්න. Masculine nouns are words for men, boys and male animals. Right? Feminine nouns are words for women, girls and female animals. Right? ඒ කියන්නේ අපි මේ masculine කියවම ඒක ඉතින් මේ පිරිමැඩ විතර දාලා ඒක පොඩි ඒ කියන්නේ boys ලටයි ඒ වගේ male animals. ඒ කියන්නේ පිරිමි සතුන්ටයි ඒක අදාළ වෙනවා. හරි? Gender of noun. Yeah. ඒ වගේම තමයි තව දෙයක් තියෙනවා. පිරිමියයි ගෑනුයි අතර දැන් යන විදිහට එක එක જાති කට්ටිය මත වෙනවානේ. නමුත් දැන් මෙතන අපි කියනවා අපි මේ ද්‍රව්‍ය ගැන කතා කරද්දී ද්‍රව්‍ය වගේ කතා කරද්දී ඒවට අපිට පුළුවන් ද මොකක් හරි ජෙන්ඩර් එකක් කියන්න.
බෑ. ජෙන්ඩර් කියන්න බෑ නේ. ඔය පුටුවක් ගත්ත පුටුවට ජෙන්ඩර් කියන්න බෑ. මොකද මේසයක් ගත්තේ ඔය ජෙන්ඩර් කියන්න බෑ. හරි ඒ වගේ තමයි අපි නියුට්‍රල් කියන්නේ. නියුට්‍රල්. හරි. නියුට්‍රල්. නියුට්‍රල් කියන්නේ දෙකටම කියන්නේ ආදාළ නැහැ කියන මේවා. අපි මොකද්ද සයන්ස් වල නියුට්‍රල් කියන්නේ උදාසීන කියන. ඒ කියන්නේ ආම්ලිකනේ බාස්පිකනේ. මේක කියන පිළිවිද නැහැ හරි. ඒක අපිට කියන්න බෑ. කාර් එකක් ගත්තාම කාර් එකට කියන්න බෑ ටේබල් බෑනේ. බෝට්, කවුන්සේ, ට්‍රී, නො හවුස්, ඩොග්. ඊපස්සේ මෙන්න මේ වගේ තියෙනවා. අපි ඔයගොල්ලෝ එක්සෑම් එක දෙන්න පුළුවන් පුරුෂ පදේ දීලා ඒක ස්ත්‍රී පදේ ස්ත්‍රීලිංග පදේ කියන්න. ඒක දන්නේ තියෙන විතර නම් බොයි ගර්ල් වෙනවා. මෑන් වුමන් වෙනවා. අනිත් ඒවා වුමන් උයි විමන් උයි වෙනස්. හරි. වුමන් කියන්නේ මේක. විමන් කියන්නේ මේක. හරි. මෙතන අර කියනවා. ආයෙත් ඒ දෙක අතර වෙනස මොකද්ද? වුමන් කියන්නේ සිංගියුලර්. නේ? වුමන් කියන්නේ සිංගියුලර්. විමන් කියන්නේ ප්ලූරල්. හරි. අර කියන විදිහ වෙනස්. ඔක ලියන විදිහ නම් දන්නේ නැති ඔයගොල්ලෝ. මෑන් කියන්නේ මොකක්ද කියනවද? men බවට පත් වෙනවා. right? ඒ වගේ woman කියන එක ඒක ගොඩක් අය woman නිසා women කියලා කියනවා. ඒ women ඒක plural. එහෙම තමයි. ඊට පස්සේ මෙතන father and son තාත්තා සහ පුතා ඒක වෙනවා mother and daughter. ඊට grandfather එක වෙනවා grandmother, king, queen. එහෙම වෙනවා. okay. එලෙසිය ඊළඟට පොඩි එක්සර්සයිස් එකක් වගේ ඇති මතක විදියට. මෙතන තියෙන පොඩ්ඩක් ඒ පොඩ්ඩක් ටිකක් හිතන්න. නෑ මේක කලෙක්ටිව් නෝන්ස් එක තමයි අමාරුයි. හරි. Prince spoke to his friend. හරි. අපි කියනවා in each sentence change the underlying gender nouns. හරි. මම මෙතන කරන්නේ මේක මම කියලා දෙලා නැති නිසා මේක අලුත් වචන ටිකක් හඳුනගන්න තියෙනවා. Prince කියන එකේ Prince කියන කුමාරයා දන්නේ තියෙන Prince කියන කුමාරයා princess right. girl underline girl boy වෙනවා. tiger කියන්නේ කොටියා ඒක තමයි කොටි දෙන tigress okay. lion කියන එක වෙනවා lioness නේද? ඒක lioness then yeah lioness ඒක lioness hero කියන එක heroine වෙනවා. fox කියන එක වෙනවා vixen. හරි ඒක ලියා ගන්න. fox කියන එක වෙනවා vixen. ඒක වෙනස් වෙනවා. අපි ඒකේ chart එකක් දෙන්න. ඔයගොල්ලෝ ගෙදරින් පාඩම් කරන් බලන්න. මෙතන මේ ඊයේ මිසින් එක හදලා heroine. lioness, vixen, tigress, boy, princess. මේව ලියා ගන්න. හරි. ඊට පස්සේ දීලා තියෙනවා පල්ලෙහා තියෙනවා හරි. පල්ලෙහා තියෙනවා මේල්ද ෆීමේල්ද කියලා ලියන්න. මේක ටයිප්ලෙස් කියන අපි කතා කරන්නේ ෆීමේල් කියලා. එහෙනම් ඒක F female බුල් කියන්නේ බුල් කියන්නේ මේල් එක. ඒකේ ෆීමේල් එක මොකද්ද? cow. daughter කියන්නේ ෆීමේල්. දුවට. female ඒකේ මේල් එක son. මේක ප්‍රශ්නයක් ගන්න ෆිෂ් වලට මොකක්ද කියන්නේ කියලා. උදාහරණ දෙන්න මේ සත්සරේන නම් කියලා දෙන්නේ. ෆිෂ් වලට එහෙම විශේෂ පදයක් නැහැ. masculine feminine කියලා විශේෂ පදයක් නැහැ. ඒ වික්සන් කියන අපි මෙතන දැන් දිව්වා. fox එකේ මේක තමයි වික්සන් කියන්නේ. එනක female. son male. horse කියන්නේ male. horse කියන්නේ male. horse එකේ feminine නේද මොකද?
හෝස් නෑ එහෙම හැම එකටම වෙනස් වෙන පොඩ වෙනස් තියෙනවා. ඒ මෙයා කියන්නේ මෙයා. ඊට පස්සේ grandmother. මේ මේවා ලියා ගන්න. grandmother කියන්නේ female. ආච්චිනේ. ඒ කියන්නේ සීයා කියන්නේ grandpa. right? පටක් ගාලා ලියා ගන්න ඉතින්. හරිද? කවුරු හරි ලියලා ඉවරලා කියන්න මට. So I can move on to the next one. ඕකේ අයි ආයත හරි කියලා මම හිතනවා. හරි. ඊළඟ කැලේ. මේක ඉවරලා අපි ඊළඟ පාඩමක් ටක් ගාලා කරමු. ගොඩක් ට්‍රයල් එකක් හිටියොත් මම බලන්න මේ කේස් ඉවරයි. So I will try to do my best to end it time. හරි දෙන්න මේකත් අර වගේ මතක තියාගන්න. අපි මේව දෙන්නම් ඔයගොල්ලෝ. හරි. මේ කලෙක්ටිව් නම් මම දෙන්නම්. ඒක දැන් මට දෙතයි මට දැන් ඔයගොල්ලෝ ඔලුවට යන්නේ නැහැ මේක. හරි. ඒවා පාඩම් කරන් තියෙනවා. හරි. කලෙක්ටිව් නම් කියන්නේ අපි මොකද පොකුරා පිරිසක්. ඒ කියන්නේ මොකක් හරි අපි එතන යම්කිසි පිරිසක් වගේ කට්ටිය කියන්නේ එකේට වඩා කට්ටිය ගන්නවා නම් අපි එතන අපි කියනවා එතන අපි යූස් කරන්නේ collective nouns. හරි collective nouns. ඒවා හැම එකටම නෑ. සමහර ඒවාට විශේෂ ඒවා තියෙනවා. හරි. සමහර වචන වලට අපි විශේෂ collective nouns තියෙනවා. අපි බලමු මොනවද දෙන්නේ කියලා. හරි. මෙතන ළමයි මේ ටික ලියා ගන්න ඕගොල්ලන්ගේ පොතේ vocabulary පොතේ. හරි. A collective noun is a noun that represents a collection of individuals, usually people such as a team. Like a team එකක් වගේ කට්ටිය පිරිසක් අපි ගන්නවා නම් එතනට අපි use කරන collective noun කියන්නේ. හරි. ඊට examples there are people. People ගත්තොත් මිනිස්සුන්ගේ ඒවා තමයි team, board, choir, class, committee, family, groups, jury, panel, staff. ඒවා ඔක්කොම එක වගේ අදහසක් දෙන එක තියෙන්නේ. මෙතන යන විශේෂයක් තියෙනවා choir. choir කියන්නේ මොකද්ද? choir කියන්නේ ඔයගොල්ලෝ ඉස්කෝල වල ඇති choir එකක්. හරි. ගායක කණ්ඩායමක් තියෙනවනේ. ඒගොල්ලෝ වල අපි කියනවා choir කියලා. හරි. ඒ කියන්නේ ගායක කණ්ඩායමක් ඉන්නේ ඒගොල්ලෝ choir. ඊට පස්සේ class එක ගන්නවා, committee ගන්නවා, පවුල ගන්නවා, කණ්ඩායම ගන්නවා, jury ගන්නවා. jury කියන්නේ උසාවියේ තියෙන jury. ඊට පස්සේ panel එක. panel එක කියන්නේ paper බලන්න අර මේ වාදක කණ්ඩායමක් කෙනෙක් වාදක කණ්ඩායම. ඒකට බෑන්ඩ් කියලා කියනවා නේ. බෑන්ඩ්. බෑන්ඩ් කියන්නේ ඊට පස්සේ තව ඔකෙස්ට්‍රා කියලා යූස් කරනවා. ඔකෙස්ට්‍රා. ඔකෙස්ට්‍රා කියන්නේ ඇඩ්වාන්ස් වචනයක්. ඊට වඩා අඩුවෙන් හරි බෑන්ඩ් එක ගහනවා කියන්නේ වාදක කොටල තමයි. හරි. ඊට පස්සේ staff, animals කියන එකේ flock, herd, pod, swarm කියන යූස් කරනවා. අපි මොන වගේ animals වලද මේක යූස් කරන්නේ කියලා අපි ඊළඟට අපි කියලා දෙනවා. ඊට things කියන අපි මොන හරි දේවල් ගැන ද්‍රව්‍ය ගැන කතා කරද්දී යූස් කරන terms දෙනවා. bunch, collection, fleet, flotilla, pack, set වගේ ඒවා තියෙනවා. ඒවා ඔක්කොම අදාළයි. මොකද ද්‍රව්‍යනේ ද්‍රව්‍යට අදාළ නැහැ කොහොමද මේ විශේෂ නැහැ. ඒක ඕන හිර යූස් කරන්න පුළුවන්. ද්‍රව්‍ය වලට යූස් කරන්න පුළුවන්. bunch, collection, fleet හරි. දැන් අපි ඊළඟට යන්නේ මොනවද අපි යූස් කරන්නේ. හරි. මේ තියෙන අපිට උදාහරණ ටිකක්. දැන් මේවා ලියා ගන්න. හරි. අයියේ ඒ ටික පොඩ්ඩක් පේන්නේ පොඩ්ඩක් zoom කරන්න. නවෝත් මල්ලි ඉන්නත් දන්නේ ඉස්සෙල්ලා එයාත් අහලා මම දැක්කේ නෑ මල්ලි මේ ප්‍රශ්නයක් තියෙනවා මම chat එකේ මට පේන්නේ නෑ ටිකක් ඔයගොල්ලෝ අන්මියුට් කරලා කියනවා නම් ඒක මට ලේසියි නේ. හරි. මේ තියෙන අපේ උදාහරණ ටිකක්. right. Dynasty of Kings. මේවා වලට දෙන්නේ අර මෙහෙම බුඩින් මේවා දීලා පල්ලෙහෙන් මේවා දෙන්නේ fill in the blanks කියලා. අන්න ඒවට තමයි මේවා දෙන්න ගොඩක් කියලා. හරි. දැන් ඒ වගේ වෙලාවට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ හරියට තෝරගන්න. හරි. මෙතන දීලා තියෙන collective noun ටික මම මෙතන ලියන්න වෙනම. ඒක dynasty.
ඒක අපි use කරන්නේ group of kings. අයියේ ඩයිනාස්ටි කියන්නේ මොකද්ද? ඩයිනාස්ටි කියන සිංහල වචන හරියම නැහැ මල්ලි. ඒ කියන්නේ ඒක අපි use කරන්නේ නිකන් රජවරු වගේ අයගේ group එකක් උදා මේ පෙන්වලා දෙන්න තමයි අපි ඩයිනාස්ටි use කරන්නේ. හරි? මම බලලා කියන්නේ. දෙක tribe. tribe කියන එක දන්නේ ගන්නේ ගෝත්‍රය. ඒ ගෝත්‍රය උදාගන්න මොකද්ද? natives. ඒ කියන්නේ අපේ දේශීය කට්ටිය වෙන්නේ ඉන්න කට්ටිය නේ බැද්ද වගේ ඉන්නවනේ. ඒගොල්ලන්ට තමයි මේ tribe කියන එක අපි use කරන්නේ. හරි. ඊපස්සේ තමයි draft, sip, pack of thieves, flock මේ එකතුවක් කියන්නේ. team දන්නේව team. ඊපස්සේ හත choir, මම කියපේ choir. සට giggle වෙනස් වශයෙන්. ඊපස්සේ නමේ class මේ දීලා තියෙනවා class of students. circle of friends. ඒක ඔයගොල්ලෝ හම්බෙන එක ඔයගොල්ලෝ තව ටික කාලයක් යද්දී ඔයගේ circle of friends කියන්නේ ඒක ඔයගොල්ලෝ ඔයගොල්ලෝ ආශ්‍රය කරද්දී ඔයගොල්ලෝ මේ හැම ජනප්‍රිය කියන ඔය මේ ගොඩක් යාළුවෝ ඉන්නෝනේ. ඒක ඔයගොල්ලෝ කියන මේ වගේ circle එක ගොඩක් ලොකුයි කියලා. we have a large circle. ඒතර ආශ්‍රය කරන්නේ පොඩි කීව දෙන්න ඒක හොඳට ආශ්‍රය කරනවා. ඒක ඒතර කියන you have a small circle. ඒ කියන්නේ වැඩි පිටි සඳුරන්නේ නැහැ. නමුත් අඳුර ටික හොඳට අඳුර. ඒ වගේ. a circle of friends. Right? එතකොට a colony of penguins. කොලනියක්. අයියේ අර a joy of singers කියන්නේ කවුද? choir of singers. අර මං කිව්වේ ගායක මොඩල් ගායක කණ්ඩායමට කියන්නේ choir කියලා. හරි? ඒ කියන්නේ choir. හරි? So the pride of lions. Pride. ඒ lions ලට use කරන විශේෂ වචනය. ඊපස්සේ catch of fish. Flock of sheep. හරි? A zoo of wild animals. ඒක දන්නේ ගන්න a zoo of wild animals. ඔය වගේ වචන වලට හම්බ වෙන ඉස්සරහදී ගොඩක් හම්බ වෙනවා යගේවා. මම දෙන්නම් ටේබල් එකක්ම තියෙනවා මේක. හරි? එතකොට ඔයාගේ අද මේක සාමාන්‍ය මෙහෙමද තියාගන්න. choir නම් හිතන singers line. giggle නම් හිතන girls තමයි ඉන්නේ. girls නම් කකක hina වෙන්නේ. ඊපස්සේ class කිව්වහම මෙතන අනිවාර්යයෙන්ම ළමයි. හරි? pride කියන්නේ මොකද්ද? නිකන් ගාම්භීරත්වය. ඒ වගේ කියන්නේ කොහෙන්ද? අනිත් හැම සතාට නැහැනේ. lions ලාට තමයි මේක තියෙන්නේ. right? a colony of එක සාමාන්‍ය ගොඩක් සතුන් දෙක දාගන්න අපි. a circle of friends. right? යාළුවෝ ඉන්න එක කියන්නේ. catch of fish, a flock of sheep a flock of sheep කියලා විශේෂණයි. a zoo of wild animals. අයියේ catch කියන්නේ මොකද්ද? catch කියන්නේ එතන root එකක් අඳුන ගන්න තමයි. මම හිතන්නේ අර fishes ඉතින් fish ඉතින් අර catch වෙන නිසා දැන් catch කියනවා ඉතින්. catch කියන්නේ තර අනිත් ඒ වගේම මේ මොකක්ද group එකක් අපි අඳුනන use කරන collective noun එක. හරි? ඒ වගේ ගොඩක් අය මිස් වෙනවා. ඒ නිසා දැන් ඔයගොල්ලෝ දැන් අද මෙතනට අපි ඔයගොල්ලෝ දැනගත්ත අලුතින් වචන කීපයක් දැනගත්ත collective nouns නේ. ඒ ඔයගොල්ලන්ට සමහරවිට විභාගෙ දෙන්න පුළුවන්. හරි? ඒක නිසා හිතන්න එපා මේකෙන් අපට මොකුත් ලැබුණේ නැහැ හැම කියලා හිතන්න එපා. හරි? ඔයගොල්ලන්ට මේවා අනිවාර්යෙන් ඔයගොල්ලන්ට මේ මම කරන ටොපික්ස් වලින් කියන්නේ අපි කරන ටොපික්ස් අපි කරන්නේ අත්‍යවශ්‍ය ටොපික්ස් විතරයි. එක්සෑම් එක. හරි? නැත්තම් මේ ඉංග්‍රීසි කියන එක මේ දවස් කීපෙන් කවර් කරන්න පුළුවන් නෙවෙයි. හරි. ඊට පස්සේ අපිට තියෙනවා මෙතන එක්සර්සයිස් එකක් තියෙනවා. මේක ටිකක් අමාරු එක්සර්සයිස් එකක්. ඒ නිසා මම මේක කරනවා දැන්. හරි? මේක කරනවා. හොඳට බලන්න. right? හරි. එතන දීලා තියෙන්නේ 10ක් තියෙනවා. මගේ 10 තියන්න. මම එක එක විස්තර කරනවා. මේ හොඳට මතක තියාගන්න. මෙතන දැන් අද ඔයගොල්ලෝ දැනගත්ත කලෙක්ටිව් නම් මම හිතන්නේ ඉස්සෙල්ලා උඩ තිබ්බා 15ක් වගේ. දැන් මෙතන 10 දැන් මේ අවස්ථාවේ විතර කලෙක්ටිව් නම් 25ක් ඉගෙන ගන්න තියෙනවා. හරි? තව ඔයගොල්ලෝට අර මම දෙන ලිස්ට් එකෙන් ඕන තරම් කලෙක්ටිව් නම් තියෙනවා ඒවා ඉගෙන ගන්න ඕන. හරි? ඒක හොඳට මතක තියාගන්න. විභාගෙට ඉස්සෙල්ලා බලන්න. විතරම කියවන්න. හරි? මම ඉස්සෙල්ලා කියපු ගමන් ඉංග්‍රීසි කෙන්දේ ඇහෙන්න ඕනේ. හරි? right. අපි බලමු දැන් a loaf කියන එක
loaf කියන කොටයි බෙහෙත් හරි a loaf කියන්නේ අපි ඒක යූස් කරන විශේෂ වචන loaf නේ bread කියන්නේ මොනවද loaf of bread කියනවා හරි මෙතන එහෙම එකක් තියෙනවානේ a loaf of bread ඔය එතන a loaf හරි අය ලෝෆ් කියන එක තව වෙන වචනයකට දාලා පුළුවන් a loaf නෑ මල්ලි ඒක කියන්නේ මේ කියන්නේ අර loaf කියන්නේ breads වලට තමයි හරි ඒක breads වලට අනිත් වෙනම යූස් කරනවා මම හිතන්නේ සිංහලෙන් පාම්බුසිමක් එහෙම කියනනේ ඒ වගේ වට ඉංග්‍රීසි වචන නැහැ නේ මේක තමයි අපි යූස් කරන ටෙක්නිකල් ටර්ම් loaf of breads okay ඊට පස්සේ a school මෙතන අපි ස්කූල් එකේ පොඩ්ඩක් තියෙනවා bunch කියන එක ඒකත් තියෙන ඒක දෙක පාඩක කේමෙන් මේ තියන්නේ මල්ටිපල් යූසස් ඒ කියන්නේ අපි මොකක්ද දැක්කහම මේකට අපිට එනවනේ ඔළුවට මේක තමයි යූස් කරන්න කියලා ඒ වගේ ඒවා මම මේ දානවා ඊපස්සේ ආමි ඒක දන්නවනේ ආමි කවුද ඉන්නේ soldiers කවුද ඉන්නේ soldiers පස්සේ මම ඉස්සෙල්ලා කතා කරපු ෆ්ලොක් කියන්නේ මොකද්ද සත්තු මොකද්ද a flock of කවුද a flock of tourists ඒක හරි ඒ වුණාට අපි මෙතන මේ දීලා දෙන උත්තර සත්තුන් ගත්තාම people like flock of tourists හරි the flock of sheep right sheeps නෑ මතකද මම ඉස්සෙල්ලා ලිව්වා sheep ඒ වචනේ sheep නම a flock of sheep හරි ඊට පස්සේ choir ඒක ලිව්වා choir එක කවුද ඉන්නේ singersලා choir singers පස්සේ a gang gangsia ඒක කාටද දාන්නේ එන thieves ලා gangsia හැලෙන thieves ලා නම මට මොකක්ද මිස් වෙලා තින්නේ low school bunch army troop එක දාලානේ troop එක මතෙන් ලියන troop කියන්නේ මේකත් අහලා දිනවා වචන troop මොකද dancers like මේ dancing troops අහලා දිනවා 10th one pile කියන්නේ ගොඩක් එක උඩ එක තියනවා කියන්නේ මෙතන අපි එක උඩ සාමාන්‍ය එක උඩ එක තියනවා books නේ තව යූස් කරන්නේ piles of money කියලා දානවා money කියලා ඒ සල්ලි උඩ ගහගෙන කට්ටිය ඉන්නවා ඒ කට්ටිය කියනවා හරි අපි ඊටු ටික බලමු litter කියන එක සාමාන්‍ය යූස් කරන්නේ dogs ට තමයි සාමාන්‍ය dogs ලා නෑ මෙතන නේ dogs ලා නෑ වුණා අපිට kittens ලා එනවා can use that kittens a school දැන් අපි මේක හරි මෙතන විශේෂයක් ස්කූල් කියන්නේ විශේෂයක් මට ඒක ඉස්සෙල්ලා කියන්න දුන්නා ස්කූල් කියන්නේ ෆිෂ් මාළුන්ට හදපු ගත්තා ස්කූල් කියන්නේ දැන් අපි මෙතන ෆ්ලොක් කියලා ගත්තාම ෆ්ලොක් ඔෆ් ෂීප්ස් වගේ ෆිෂ් වලට එන්නේ a school of fish ඒක හිතුවාම ඉන්නේ ඔළුවට ඒ කියන්නේ කාට නමුත් ඔයගොල්ලෝ අද දැනගත්තා ඒක හරි අද දැනගත්තා ඒක ඔයගොල්ලෝට එක්සෑම් එකට අයියේ ස්ටුඩන්ට්ස් කියන බෑ students කියන්න පුළුවන් but it's not here නේ මෙතන නෑ මේක right මේක fish කියන එකේ collective noun එක තමයි school කියන්නේ හරි
ඒක අද ඔයගොල්ලෝ දැනගත්ත එක. හරි. හොඳට මතක තියාගන්න. ෆිෂ් කියන එකේ මේ කලෙක්ටිව් නවුන් එක තමයි ස්කූල් කියන්නේ. තේරුණාද ළමයි? තේරුණා. ඔන්න ඔයගොල්ලෝ අලුතින් ඉගෙන ගත්තද වචන කීපයක්. ඒවා හොඳට ඔළුවේ දාගන්න. ආය අමතක කරන්න එපා. ඊපස්සේ bunch. අපි bunch කියන අපි යන්නේ things වලටනේ. ඉතුරු වෙන අපේ මේ grapes. ඇයි මොකද? මම bunch කියන එක දුන්නේ මොකක් යටද? things. Bunch of ද්‍රව්‍ය bananas. වලට bunch of bananas. යා එහෙම පුළුවන් නෑ. බනාන වලට අපි මොකක් හරි bunch of bananas, bunch of mangoes එහෙම ඕන එකක් දාන්න පුළුවන්. මම බැලුවා බනාන වල විශේෂ මොකක්ද තියෙනවද? උඩට එන්නේ. මම මතක් නැතේ කියන්න. bunch කියන එක එන්නේ things. මේ අපි යන්නේ things වලට. හරි? things. මෙතන නම් ඒ කියනවා grapes. තේරුණාද මම? ඔන්න ඔය වගේ තමයි තියෙන්නේ. මේ උත්තර ටික ලියා ගන්න ඔයගොල්ලෝ. මම මේ කැලේන උත්තර නොදින්නම්. නේ? අනිත් ටික හරි. එහෙනම් ඔය nouns පාඩේ ඔච්චරයි. අපිට ඊළඟට pronouns පාඩ. හරි. අපි ඒක කරමු ටක් ගාලා. මේ ටික ලියා ගන්න මම ඉක්මනට බලන්න. මට කවුරුහරි කියන්න ඉවරලා. හරියයි. හරි. හරි. හරි එහෙනම් ළමයි අද අපි දෙවෙනි පාඩම pronouns මේකෙච්චල ගොඩක් වෙලා ගන්න පාඩම් නැහැ අර වගේ අපිට අග්ගාලා කරමු මේක. මෙහෙම දැන් මම උදාහරණයක් කියන්න ඔය pronoun කියන එක ඔයගොල්ලෝට මොකක්ද කියලා ඔළුවේ තියාගන්න. දැන් ඔය හිතන්න ඔයා රචනයක් ලියලා හිතන්නකෝ. රචනයක් ලිව්වා කියලා හිතන්නකෝ. රචනයක් ලියද්දි ඔයා ලියනවා කවුද? අයිසැක් නිව්ටන් ගැන කියලා හිතන්නකෝ. ඔන්න අයිසැක් නිව්ටන් ගැන ඔයගොල්ලෝ රචනයක් ලිව්වා. එහෙම ලියන්නේ නැහැ සාමාන්‍ය. එයාගේ රචනයක් ලියන්න හිතුණා කියනවාට. එහෙම ලියද්දි ඔයාගේ හැම වාක්‍යම ඔයා ලියනවා අයිසැක් නිව්ටන් මෙහෙම හිටියා අයිසැක් නිව්ටන්ගේ ඔළුවට ගහක් වැටුණා ගහක් නෙමෙයි ඇපල් ගෙඩියක් වැටුණා ඊට පස්සේ අයිසැක් නිව්ටන්ගෙන් ඊට පස්සේ ගුරුත්වාකර්ෂණය ගැන දැනගත්තා එහෙම අයිසැක් නිව්ටන්ගේ ඔළුවට ගහක් වැටුණා ඇත්තට අපි මෙතන නැහැ ඇපල් ගෙඩිය වෙන්න තමයි මෙහෙම මෙච්චර කේස් තියෙනවා නේ ඒ නිව්ටන්ගේ නියමයි අරකයි මේකයි කියන යන්න වෙලා තියෙන්නේ ඒකනේ ඊට පස්සේ එහෙම හිතන ඒක නිතරම යූස් කරන අයිසැක් නිව්ටන් කියන්නේ නේ හැම වාක්‍යම අයිසැක් නිව්ටන් ගිරසේ කැතයි නේද එහෙම කැතයි නේද එකම එකයි කියද්දි හරි ඉතින් ඊට පස්සේ අපි හිතනවා මේක විතර අයිසැක් නිව්ටන් දාන්න නැතුව ඒ අයිසැක් නිව්ටන් කියන එක වෙනුවට අපිට වෙන වචනයක් දාන්න පුළුවන්ද කියලා අපි හිතනවා හරි අන්න එහෙම වචනයක් දාන්න අපි ආදේශ කරනවා pronoun කියන එකට pronoun කියන જાතිය යූස් කරන්නේ අන්න ඒ වෙලාවට හරිද තේරුණාද a pronoun can be known as a word or group of words that can replace a noun or noun phrases හරි එහෙනම් noun කියන එක අපිට ඒක replace දැයිසින් කියන noun යන්නේ ඒක අපිට replace කරන්න තමයි අපි අපිට වෙනද use කරලා he කියන pronoun he හරි දැන් ඔය අයිසැක් නිව්ටන් වෙනුවට ඔයා ලියුවා කියන්නකෝ කවුද මාර්ගියරි කියන්නේ ලියුවම මාර්ගියරි ඉන්නේ ලේඩි කෙනෙක්නේ එහෙනම් ඔයාදන යූස් කරන්නේ she කියන එක හරි ඊට කවුරුත් නැතුව ඔයා හිතන්නකෝ ඔයාගේ group of friends ඔයාගේ යාළුවෝ ටික ගැන ලියුවොත් එතන යූස් කරන්නේ මොකද්ද we කියන එකනේ we කියන එක like there are you can use ඒ විදිහට හරියට බලලා යූස් කරන්න ඕකේ අපි හරි ලේසි පාඩම දාවිද she ආරම්භය දන්නවනේ ඒගොල්ලෝ okay
මෙතන උදාහරණ බලන්න Jack and Millie came to tea. ඊට පස්සේ Jack is he and Millie she. ඉතින් කවියක් වගේ හදලා තියෙන්නේ. ඒ කියන්නේ Jack and Millie ආවලු තේ බොන්න. ඊපස්සේ Jack is he and Millie she. Jack boy can I came to tea. Yeah. Oh. Came to tea කියලා තියෙනවා. නෑ මේක නිකන් poem එකක් වගේ දාන්න තියෙන මෙතන මේ tenses බලන්න බෑ. Jack and Millie came to tea. Jack is he and Millie me කියලා Millie she කියලා කොහොමද කියන්නේ බෑ. ඒක tenses හරි මේක කවියක් වගේ. ඉතින් අර ඔයගොල්ලෝ නිකන් මතක තියාගන්න. Jack කියන්නේ පිරිමි කෙනෙක් ඒ නිසා he වෙනවා. Millie කියන්නේ girl කෙනෙක්. ඒ නිසා she වෙනවා. හරි. Yeah, and this little girl answers that who's little Susie, that's me. නේ? Easy. හරි. මේවා ලේසියි. The same personal pronouns. A personal pronoun is a pronoun that is associated with a particular person in the grammatical sense. It depends based on the single or plural nature. It depends on the case, gender, or formality. අපි දැන් බලන්නේ personal pronouns කියන එක. හරි. Personal pronouns කොහොමද එන්නේ? මෙහෙම. අපි හිතන්නකෝ දැන් දැන් මම කතා කරනවා කියලා. හරි. දැන් මම කතා කරනවා කියලා හිතුවොත් අපි දැන් යූස් කරන්නේ I කියන එක. හරි. I කියන තමයි යූස් කරන්නේ. හරි. මම සිංහල ලියන්න මෙතන. ඉතින් මම. right. මම. V කියන්නේ අපි. මම යූස් කරනවා. මම සහ තව කිසික් මම ඇඩ්‍රස් කරන්නේ V කියන. ඊට පස්සේ මම ඔයාලට කියනවා නම් එහෙනම් ඔබ එතනත් ඔබ තමයි තියෙන්නේ you කියන්නේ එතන plural එක you ම තමයි. හරි. ඊට පස්සේ he she it he she it. ඒ කියන්නේ දැන් හිතන්න මං ගැන වෙන කවුරු හරි කතා කරනවා කියලා මෙහෙම. හරි. මං ගැන කවුරු හරි මෙහෙම කතා කරනවා මෙහෙම. මෙහෙම මෙයා මෙහෙමයි මෙහෙම කියලා කතා කරනවා. ඒ වෙලාවේදී එයා මාව ඇඩ්‍රස් කරන්නේ he කියලා. මොකද මම හිතන්නේ නැහැ. හරි. මම හිතන හිටියේ නම් එයා මට කියන්න තිබා you කියලා. ඔයා කියලා කතා කරන්න පුළුවන්. ඒකට මම හිතන්නේ එයා යූස් කරන්නේ ඔහු කියලා තමයි යූස් කරන්නේ. හරි. he she it එහෙම. ඊට පස්සේ ගොඩක් අය ගැන කතා කරනවා නම් එතන they කියලා යූස් කරනවා. හරි. මේක බලන්නකො මෙතන first person second person third person. right. මොකක්ද ඒ කියන්නේ? හරි. අන්නර ඉස්සෙල්ලා කිව්වත first person කියන්නේ තමන් කියන්නේ. හරි. second person කියන්නේ තමන් ඉදිරියේ කවුරු හරි ඉන්නවා. තමන් ඉදිරියේ ඉන්න කෙනෙක් කියනවනම් නේද? එහෙම කියනවා second person කියන්නේ. third person කියන්නේ අපි ඊතර නෑ. ඒක අපි ගැන කවුරු හරි කියන එකක්. අපි ගැන කවුරු හරි කියන එකක්. third person. හරි. මෙන්න මේ third person කියන එක useful වෙනවා. අපි essay ලියද්දී පොත් ලියද්දී එහෙම ගොඩක් ඒවා යන්නේ third person. නේ? මොකද සිද්ධියක විස්තරයක් දෙන්න ඕනේ third person. ඔහු මෙහෙම ගියා මට මෙහෙම වුණා එහෙම කියන්නේ third person. හරි. first person කියන්නේ first person වලින් ලියපු කතාවක් තියෙනවනේ. මාට ඒක තමන් ගැන වෙච්ච එක තමන් ලියනවා ඒක first person වලින් ලියනවා. හරි. like that. right. ඊට පස්සේ as object කියන්නේ ඒ කියන්නේ මෙහෙම එකක්. හරි. මේ ටික තේරුණා නේද ඔයාලට? ලේසි ටික. okay. ලේසි ටික. අය මට අපාර first person second person එක පොඩ්ඩක් තේරුණා. first person කියන්නේ first person කියන්නේ මම. හරි. මම කියන එක. මම කියන එක. දැන් මට වෙච්ච දෙයක් සිද්ධියක් මම කියනවා නම් හරි. දැන් මායි කවිදුමල් ලියලා හිටපන්. දැන් මම කියනවා නම් මට වෙච්ච දෙයක් එතන මම යූස් කරන්නේ first person. I එහෙම කියලා ලියන්නේ. I went to school එහෙමනේ. right. එනවා first person මට වෙච්ච දෙයක්. second person කියන්නේ second person කියන්නේ දැන් කවිදුමල්ලි මට කතා කරනවා නම් එයා කියන්නේ කොහොමද? කවිදුමල්ලි මට කතා කරනවා you. දැන් මේ කවුරු තරහ වෙන්න බා කවිදු උදාහරණ ගන්නයි කියලා. ඔබ කතා කරන කට්ටියව ගන්නවා උදාහරණ. අපම පුළුවන් කතා කරන්න. හරි. you. you went to
school. It's third person. Third person again වෙන්නේ he went to school. Right? තේරුණා නේද? තේරුණා නේද? ඔයි හරි. ඒ තියෙන්නේ subject එකක් විදිහට ගත්තොත් subject එක. ඊට පස්සේ subject එක තමයි subject එකක් විදිහට අපි ඒ කියන්නේ use කරලා තියෙන. ඒක එන්නේ මේ විදිහට. මුලින්ම මම I went to school එහෙම දුව. ඊට පස්සේ මේ first person second person third person එක මම ආ කියන්නේ නැහැ. දන්නවනේ. ඊට පස්සේ as object මේ තියෙන object එකක් විදිහට ගත්තා. object එකක් විදිහට ගත්තාම මම ඒ උදාහරණ කියලා දෙන්න. හිතන්න first person තමන් ගැන. ඊට පස්සේ මම මොකක් හරි කියනවා he gave me a pen. He gave me a pen. දැන් මෙතන subject එක මොකද්ද? subject එක මොකද්ද? he right. he මේක තමයි subject එක. object එක වෙන්නේ me. මම ඉස්සෙල්ලා මම subject එක. හරි. ඉස්සෙල්ලා මම subject එක. I මම කරන දේ. හරි. මේක කරන්නේ ඔහු කරපු දෙයක් කරා. ඔහු කරපු දෙයක් එතන object එක වෙන්නේ මම. මම කරපු දෙයක් නෙමෙයි ඔහු කරපු දෙයක්. හරිද? ඉතින් subject එක object එක වෙනස first මෙතන මේ පළවෙනි අපි කතා කරපු එකයි මම තමයි ක්‍රියාව සිදු කරේ. මේකේ ඔහු ඇය කවුරු හරි තමයි කළා. හරි. ඊට පස්සේ අපි බලමු second person. දැන් මෙතන he gave us pen කියන he gave us pens කියලා කියන්න පුළුවන්. හරි. he gave us pens කියලා කියන්න පුළුවන්. ඇයි ඒ? මේ මීගේ බහුවචනේ us කියන්නේ මීගේ බහුවචනේ us. ඒකේ දන්නවනේ. second person is also easy. ඒක එන්නේ he gave you a pen. එහෙම කියන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපි වෙනස් කරන්න පුළුවන්. මෙතන principal කියලා. principal. ඊපස්සේ මෙතන අනිත් එක මේකේ the he she it bigger than him her it. ඊපස්සේ අපි ගන්න the principal gave him a pen. The principal gave him a pen. තේරුණා? හරි ලේසි එක. මොකද්ද මතක තියාගන්න ඕනේ? me එකයි yes එකයි මතක තියාගන්න. you එක කියලා කොහොමද වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ him her it ඒව පුළුවන් මතක තියාගන්න. මේවල use කරද්දී ඔයගොල්ලෝ ඉබේ මතක හිට. හරි. අපි දැන් උදාහරණයක් බලමු. ඒක උදාහරණයක් බලමුද? තේරෙන්නේ නැති කොටසක් තියෙනවා නම් අහන්න. හරිද? මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයගොල්ලන්ට මේක දැක්කදී ගොඩක් ලොකු chance එකක්. මගෙන් ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? හරි. අමාරු කැලලක් තියෙනවා නම් එහෙනම් මොකක් හරි මට ටක් ගාලා කියන්න. හරි. මෙතන examples දීලා තිනවා. I am a student. මට දැන් කියනවා මේක මොකද්ද? මේක මොකද්ද? මොන person? First person, the second person, the third person. first person yeah first person. first person එකේ මේක මොකද්ද? I කියන්නේ මොකද්ද? subject ද object ද? subject ඒක මම කරන එක. මෙතන මේක මොකද්ද? first person, second person, the third person. second person. like මොකද්ද කරන්නේ මේක? ඒක මෙතන use කරලා තියෙන්නේ you කියන එක මොකද්ද? එතන subject එක. So we should love to help you. So we would love to help you. මෙතන we කියලා we කියන තමයි මෙතන subject එක වෙන්නේ. එතන you කියන එක object එක. you කියන එක object එක වෙලා we කියන එක subject එක වෙලා. තේරුණා නේද?
V කියන එක V කියන එක subject වෙලා U කියන එක object වෙලා මෙතන he or she තමයි subject වෙලා තියෙන්නේ. he or she කියන subject වෙලා තියෙනවා. they කියන subject වෙලා තියෙනවා. right? මේක හරි lazy. මේ වගේ ප්‍රශ්න අහුවාම මේවා මිස් කරන්න එපා ලකුණු ගන්න. හරි? දැන් අද ඔයගොල්ලෝ අපගෙන් යමක් ඉගෙන ගත්තා කියලා මම හිතනවා. ඒවා අනිවාර්යයෙන්ම exam use කරලා ඉස්සරහදී ඔයගොල්ලෝ තව ඊට වඩා complicated topics එනවා. ඒව ගණන් ඊට වඩා මට වඩා හොඳට ඉංග්‍රීසි දන්න අනිවාර්යයෙන්ම හොඳට ඉංග්‍රීසි දන්න අය ඉන්නවා. ඒගොල්ලෝ ඇවිල්ලා මොකද කියලා දෙයි. හරි? මාත් එනවා තව රටේ. එහෙම අපි මේ වැඩේ කරමු. අනිවාර්යයෙන් ගොඩ දාගන්න පුළුවන් මේක. හරි? හරි. ඊට පස්සේ හරි. මෙතන හරි ලේසි. මේක සිම්පල් එක. මේකේ හැමෝම උත්තර දෙන්න නේද? අද අපගෙන් ඉන්ටරැක්ටිව් විදිහට ඉගෙනගන්න පුළුවන්. මම නම කියන්නේ නැහැ. නම කියන්න ගත්තොත් මෙතන ගොඩක් අය ලෙක්චර් කැමති ගන්න නැති කට්ටිය මේ ඒ ක්ලාස් එකක නම් ඕන කෙනෙක් කතා කරන අපි ප්‍රශ්න වලට සූම් එකක් හම්බුනේ. ඒ විදිහට වෙනවා උත්තර දුන්නොත් මේ උත්තර දෙන්නේ. මට නේද? හරි. Look and click the right, correct answer. click කරන්න දෙන්නේ මම කරන්නේ. හරි. බලමුද? Look and click the right answer. Then මෙතන කවුද පෙන්නලා තියෙන්නේ ඒගොල්ලෝ? දැන් හොඳට බලන්න මේක ඒගොල්ලෝ කොහෙද පොයින්ට් කියන්නේ මෙහෙම පොයින්ට් කරගෙන කාටද කියලා. හරි? මෙතන V good. V right. මෙතන I මෙතන they එයා පොයින්ට් කරගෙන මෙතනට මේක he no not he is pointing at the ball. See it that's it. This one it's you. Here is he. she අද දැක්කද වෙනස පේනවනේ හතර. දැන් you කියද්දි ඔයාට තමයි කතා කරන්නේ. ඒක තමයි you වෙන්නේ. දැන් he වෙන්නේ අයියා අතන he වෙන්න බෑනේ ඒක එයා අංග්‍රේසි කරන්නේ she sorry එතන ඒක බලන්න. Yeah, that's a girl, right? So that's she. Okay. Here it's he. Okay. ඉතින් මම මෙච්චර දැක්කා ඒක. මේක මෙතනත් මොකද දෙන්නේ? මෙතන මොකක්ද දෙන්නේ? you right? එතන sorry. you. එතන we කියලා හිතන්න එපා. we කියලා කියන්නේ අපි කියන එක, right? So that person has to point at a group of people. හරිද? අපි කියලා කිය අපි නෙමෙයි පෙන්නන්නේ. එයා මෙහෙම නෙමෙයි පෙන්නන්නේ. එයා මෙහෙම පෙන්නන්නේ. මෙහෙම පෙන්නන්නේ. එතකොට මොකක්ද දෙන්නේ? එතන you වෙන්නේ. හරි? එයා හදිස්සියට මෙහෙම පෙන්නනවා නම් එයා they. right? මේ මෙතන වගේ they. ඉතින් they. ඉතින් we. right? Don't mix those things up, okay? හරි. ඊළඟට exercise එකක් තියෙනවා. මේකත් හරියම ලේසි එකක්. You guys do this at home and I will discuss with others and give you the answers, okay? And okay all right, the next topic is reflexive pronouns. දැන් මම හිතන්නේ අපේ තව පොඩ්ඩක් නැහැ තව ටිකක් තියෙනවා. ඔයාලනේ every times තියන්නේ 10. Reflective pronouns, the pronouns that refer to the subject, right? අන්නත බලන්න හොඳට.
මෙතන හොඳට බලගන්න. මේක තමයි ඔය pronouns වල තියෙන අමාරු පාර්ට් එක. වරද්දන පාර්ට් එක තමයි. දැන් ඔයගොල්ලෝ අපේ ලෙවල් එකට ඇවිල්ලා කැම්පස් එකේ ඇවිල්ලා තමයි වරද්දන කැලලා තමයි මේක. හරි. මෙතන මෙහෙම බලන්න. මෙතන මෙච්චර මගේ නෑ මෙහෙම මෙහාට ගියම. ඒ කියන්නේ එක වාක්‍යයක subject ඒ කියන්නේ තමන් දැන් මම හිතනවා I කියලා. මේ තමන් මම කියලා කරමු. මම කියලා කරමු. ඒ මම කියන එක්කෙනා මම කියන එක්කෙනා එක වාක්‍යයේ subject එක විදියටත් object එක විදියටත් තියෙනවා නම් අපි ඒවට කියනවා reflexive pronouns කියලා. reflexive pronouns sorry අනේ තේරුණාද ඒක? දැන් ඉස්සෙල්ල එකේ අපිට මේ මම කියන එක කියනවා subject එකට හිටියා නැත්නම් object එකට හිටියා. I went to school. right? නේද? මම කියන එක කියන එකපාරම ඇවිල්ලා තියෙන්නේ. I කියන එක එකපාරම ඇවිල්ලා තියෙන්නේ. right? නමුත් සමහර ඒවා තියෙනවා මම කියන එක ආය ආය එන්න පුළුවන්. හරි? දැන් මෙහෙම හිතන්නකෝ. මම මේ වඩ පොඩි මේයක් කියලා දෙන්නේ. අපි කියනවා අපි උදේ පාන්දර නැගිටලා දැන් අපි නම් අම්මලා හැම කෑම හදලා දෙනවා නේ. ඒනකොට සමහර වෙලාවට අපි ලොකු වුණාන් පස්සේ එහෙම හදාගන්නේ නැහැ. අපි තමයි උදේ කෑම හදාගන්නේ. හරි? මම හිතනවා මම දැන් උදේ නැගිටලා මම බ්‍රේක්ෆාස්ට් එක උදේ කෑම හදාගත්තා. හරි? මම ඒක කියන්නේ කොහොමද? හරි? ඒ කියන්නේ මෙහෙමයි. අපි ඒකට යූස් කරනවා I කියන pronoun එකයි myself කියන reflexive pronoun එක. reflexive pronoun මේකට කියන්නේ. මේක නම් අහන්නේ නැහැ. විභාගෙ මේ මොකක්ද කියලා. මේ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේක කොයි තැනද යූස් කරන්නේ. හරි? ඊට මොකක්ද කරන්නේ? මෙහෙම කිය. අපි කියන්නේ breakfast එක හදනවා. breakfast අපි past tense එකෙන් යනකො made මම හැදුවා made. ඒක කියන්නේ මෙහෙම. I made myself breakfast එහෙම දැන් හිතන්නකෝ ඉතින් බලන්න මම කියන එක තැන් දෙකක වෙලා තියෙන්නේ නේද? ඒ කියන්නේ මම විසින් මටම උදේ කෑම හදාගත්තා කියන. හරි? තේරුණාද? දැන් අපි ලියමු මෙහෙම එක අපි මේක දාමු father කියලා දාමු. father made එයාට හදාගත්තා. himself father made himself breakfast. right? I අපේ මෙහෙම ලියන්න බැරිද? I made breakfast for myself. Yeah, that's also valid. එහෙම පුළුවන්. I made breakfast for myself. කොහොම හරි ඒක විතර බලන්න ඕනේ. එතනලා ඉන්නේ. I කියන එක ඇවිල්ලා තියෙනවා. හරි. I කියන එකයි myself කියන එක ඇවිල්ලා. ඒ මම කියන එක ඇවිල්ලා තියෙන තැන් දෙකක. නේ? එහෙම වුණාම ඔයාට ඒක අනිවාර්යයෙන් මේ දැන් ඔයා කියන විදිහට හරි. එතන I made breakfast for myself. ඒකත් හරි. දැක්ක ඒකත් බලන්න මේ දෙක වෙනවනේ. එතන බලන්න I කියන එක මෙතනක් තියෙනවා. මෙතනක් තියෙනනේ. myself කියන්නේ මට කියන එක. I කියන්නේ මම කියන. හරි. ඒක එක වාක්‍යයක්. හරි. එක වාක්‍යයක් තැන් දෙකක්. හරි. එහෙනම් ඒ වෙලාවට අපි යූස් කරන්නේ මොකද්ද? reflexive pronouns කියන එක. මේවා මෙච්චර සරලව උගන්වන්නේ නැහැ සාමාන්‍ය හේන පත මේ notes දීලා උගන්වන්න. හරි. ඒකට එච්චර දෙයක් නැහැ තේරෙනවනේ. තේරෙනවනේ කියන එකනේ. මෙතන බලන්න father කියන්නේ තාත්තනේ. made himself breakfast. නැත්නම් made breakfast for himself. හරි.
එතන ඔයගොල්ලෝ exam එකේදී ලිව්වොත් father made he breakfast නැත්නම් father made breakfast for he එහෙම දාන්න බෑ. Okay, you have to use himself, myself, yourself, herself, oneself, itself, ourselves, yourself, themselves, right? Those are what? Those are reflexive pronouns. Okay, තේරුණාද? එහෙනම් මම තව උදාහරණ දෙන්නම්. මෙහෙම කියමු. හරි අපි කියමු ජේම්ස් කියලා. James and me. Okay, let's take James and me. අපි කියමු මම දැක්ක මාව කන්නඩි. මම මාව දැක්ක කන්නඩි. හරි? මම මාව දැක්ක කන්නඩි. ඒක කොහොමද ඒක කියන්නේ? මට chat එකේ දාන්නද? ඔයගොල්ලෝ මට බලන්න දෙයි. ඒක අන්මියුට් කරලා කියන්න එපා. මට දාන්න chat එකේ මොකක්ද දෙන්නේ කියලා. ඉස්සෙල්ලා chat එකේ ඉවෙන් දාලා තිබ්බා. sorry මම දැක්කේ නෑ. We have some time so we can discuss those things. පුළුවන් try කරන්න. මම කිව්වේ yes good සත්සරේ නංගි හරියට කියලාද මම සිංහලෙන් කියන්න මේක ආයේ මම මාව දැක්කා මේ වහట్లా එක්සෑම් එකේ මේ ආය හතේ ඒවා يعني මේ මම රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන්ස් වලට ඇඩ්වාන්ස් දෙනකොට මේ සිංහලෙන් දීලා මේ ඉංග්‍රීසි ලියන්න කියන්නේ නැහැ. මාව දැක්කා අඩිලින හරිද මේ මොකක් කරන්නේ කඩේ මට මේ මතක නැහැ මොකද කරන්නේ. කවුද දාලා දිනවා? තව කවුද ඉන්නේ? තමයි එදිද? මේකට හරියට උත්තර දුන්නොත් මම කතාවක් කියන්නම්. බලමු එහෙම කට්ටිය කියනවා. Come on guys, come on. I'm out there living. කොළමයි හරි මම කියන්නම් එහෙමයි දැන් ඕගොල්ලෝ මම කිව්වනේ ඉස්සෙල්ලා මේ වගේ අපි දැන් කරන්නේ නිකම් එක අහන් ඉඳලා තේරුම් ගන්න. දැන් මම ඕගොල්ලෝ කියනවා මම ඉංග්‍රීසි හදාගත්ත හැටි කියන්නම් මම මේ මෙහෙමයි දැන් මට ඉංග්‍රීසි කියලා අති විශාලකමක් නැහැ සාමාන්‍යයෙන් I can survive. බේරලා ඉන්න පුළුවන් shape එක කොහේ රටකට ගිහිල්ලා තියෙනවා. right? You need English to do that. okay? බව මම කිලෝම 6 වසර යනවා ඉංග්‍රීසි පන්ති කියලා නැහැ. කොහොමද ගත්තේ TV. right? ඒ කියන්නේ TV එකෙන් කතා කරලා අර මේ තමයි ඉංග්‍රීසි ගත්තේ. හරි? මේ ඒ කියන්නේ අර මම ඉස්සර කිව්ව කතාව තමයි. ඉංග්‍රීසි නිතරම ඇහෙනවා නම් ඒක එහෙම. දැන් මම මේ ග්‍රැමර් එක බලන්නේ මම කියලා බලනවා. මේක හරියද? නිකන් මගේ ඔළුව කියලා බලන මේක හරියද? හරි වගේද? I don't know like the exact techniques in grammar. එහෙම තමයි මම ඉංග්‍රීසි ලිටරචර් වල ක්ලාස් දීලා නැහැ. ඔක්කොම self study තමයි කියන්නේ පොත් කියවලා එහෙම එකද. මේ නිකන් අහන් හිටියර මේවා කියන්නේ මෙහෙම පාඩමක් අහන් හිටිය කියලා ඕගොල්ලෝ හැදෙන්නේ නැහැ ඉංග්‍රීසි. හරි. ඒක අනිත් පැත්තේ කතා කරලා පොඩ්ඩක් ඉංග්‍රීසි හදා ගන්නවා. ඒ නිසා බය වෙන්න එපා කතා කරන්න. අපි මෙතන මම හිතන්නේ මායිතව අයියලා 3-4 දෙනෙක් ඉන්නවා මෙතන. දෙන්නෙක් වගේ. ඒගොල්ලෝ තමයි ඉන්නේ සීනියර්ස්ලා අනිත් ඔක්කොම ඕගොල්ලන්ගේ වයස කට්ටිය ඉන්නේ. බය වෙන්න එපා කතා කරන්න. ඒගොල්ලන්ට අනිවාර්යයෙන් මේක ගොඩ දා ගන්න පුළුවන්. මහ දෙයක් නෑ අතරම ඉංග්‍රීසි දැන් මේ තේරුණාද? නවුන්ස් කරා ප්‍රොනවුන්ස් කරා දැන් ඉවරෙන්නලගයි මේ එච්චර හරියට තිබෙන්නේ නැහැ නේ.
මම හිතලා තේරෙන්නේ නැති කාට. හරි බලමු මේක. right ඒක අපි ලියන්නේ එහෙම. I දැන් කවිදු මල්ලි ලියලා තිබ්බා I saw my again mice නම් කිව්වේ මෙන්න මේ ටික. මේක තමයි reflective pronouns. right mine කියන්නේ එහෙම නෙමෙයි. mine කියන්නේ එහෙම තමයි. right you have to use this one. mine myself. myself I saw myself in the mirror. right I saw myself in the mirror. mirror කියන කණ්ණාඩි. ඕගොල්ලෝ කණ්ණාඩි කියන ඉංග්‍රීසි ටර්ම් එක දන්නනේ ලිපුවක් දන්නේ නැහැ නේ ඉගෙන mirror. right I saw myself in the mirror. okay ඊට පස්සේ අපි කියමු අය එතකොට මයින් කියන්නේ මොකක්ද? මයින් කියන්නේ මගේ ඒ කියන්නේ අපි කරන්නේ මොකද? කරන්නේ දිය like that pen was mine. was mine. ඒ තමන්ගේ අයිතිය කියන වගේ කරන්නේ mine. this is reflective pronouns myself. okay ඊට පස්සේ අපි බලමු මේ වෙනස් කරලා ඊට පස්සේ අපි කිව්ව ජේම්ස් කියලා කෙනෙක් ජේම්ස් මාව දැක්කා මිරර් එකේ මේ කන්නඩි මාව දැක්කා ඒක කොහොමද කියන්නේ ජේම්ස් saw in the mirror. okay now can we use myself here? Can we use myself? Avidwali, what do you think? Can we use myself? James මාව දැක්ක කියලා කියනවා. right මෙතන we can't use myself. if we write myself here it is wrong. why is that? okay James saw me James saw me in the mirror. මම කියන එකේ මම කියන එක වෙන්නේ මාව දැක්ක කියලා කියන්නේ. එනම ඊයෙන් නෝ හරි. ඒ මතකද කියලා මම හිතමු. හරි. James saw me in the mirror. හරි. ඒ කියන්නේ James මාව දැක්ක කියන්නේ. දැන් මෙතන මම කියන එක ඇදලා තියෙන වාක්‍ය කොච්චර විතරද? මම කියන එක. only once. only once. එකපාරයි. උඩ එකේ බලන්නකෝ. උඩ එකේ මම ගැන දෙපාරක් කියලා තියෙනවා. I saw myself in the mirror. I now මෙතන එකපාරයි. හරි. මෙතන එකපාරයි. James saw me in the mirror. James කියන්නේ subject එක. හරි. මම මේවා තේරුණා කියලා හිතනවා මේ උදාහරණ ටිකක් ඇති ඒවා එක්සර්සයිස් එකේදී අපි ඒකට උත්තර දාන්නම්. හරි අපි ඊළඟ පාඩේට යමු. Here Claire is looking at Aisha. She is looking at her. මේ වගේ තියෙනවා. Claire is looking at Claire. She is looking at herself. මෙතන උනත් she කියන එක looking at herself. නේ? she කියන එක දෙපාරක් වෙනවා. නේ? දැන් මෙතන එහෙම වෙනසක් නැහැ. මෙතන බලන්න මෙතන highlight කරලා තියෙන බලන්න. she කියන එකත් එක පාඩෙන් එහෙම. මේ Claire කියන්නේ එක්කෙනෙක්. Aisha කියන්නේ තව එක්කෙනෙක්. එතකොට අපි use කරන්නේ reflective pronouns. හරි. මෙතන බලන්න. මෙතන Claire is looking at Claire. නේ? එතකොට Claire කියලා ගැන කියනවා කැතයි එතන. ඒක නිසා අපි කියන්නේ she is looking at herself. okay. මම තේරුණා. ඒ කියන්නේ එකම මේ she කියන එක ඒ කියන්නේ දැන් Claire ගැනම අවස්ථා දෙකකින් කතා කරලා තියෙනවා. එතන අපි herself. මෙතන උදාහරණයක් I told myself to calm down. I told myself to calm down. මම ගැන දෙපාරක් කිව්වා. You cut yourself. Claire is looking at the herself කියලා කියන පුළුවන්.
Claire's looking at oh hari එහෙමද I think when the subject and the object are different people don't use reflective pronouns subject එකයි object එකෙන් කියන්නේ දෙන්නෙක් ගැන නම් එතන අපි use කරන්නේ reflective reflexive pronouns කියන්නේ right but here look when the subject and the object are the same people subject එකයි object එකයි කියන්නේ එකම එක්කෙනාට use so there we use reflexive pronouns okay මෙතන ඒ වගේ උදාහරණ තියෙනවා he hurt himself while playing he hurt himself right he කියන්නේ එක්කෙනා himself එකෙන් කියන්නේ he දන දාලා එක්කෙනා තමයි she found herself in a dangerous part of the town okay she found herself the children can take care of themselves දැන් දැක්කනේ මල්ලි අතන මේ දැන් අනිතර කියන්නේ themselves මෙතන themselves කියන බහුවචනය so the children is also plural we learned that today නේ අපි මේක බහුවචන කියලා ගන්න children කියන්නේ children කියන බහුවචන ඒක child කියන බහුවචන තමයි children කියන්නේ ඒක බහුවචනය නිසා ඒක they වෙන්න ඕනේ මේක reflexive pronoun එක නිසා ඒක themselves වෙන්න themselves right තේරුණා නේද හැමෝටම they කියන එක හරි මෙතන එතන දෙපාරක් කතා කරනවා මේ they කියලා අදහස් කරන්නේ children ගැනමනේ හරි ඒක නිසා අපි එතන themselves දාමු හරි them they එහෙම මොකොත් නෙමෙයි themselves okay හරි අපි ඊළඟ පාඩට යමු yeah ඔව් මෙතනක් තියෙනවා පොඩ්ඩක් she scored herself 2 goals have you yourself made the card asked mother he himself chose this t-shirt the boys themselves chose the bicycles right එතන තේරෙන්නේ නැතුව වචන නැහැ බලන්න she කියන එක දෙපාරක් she කියන එක දෙපාරක් එනවා ඒ කියන්නේ ඒක නිසා අපි දන්නවා herself කියලා you කියන එක ආයෙ වෙලා තියෙනවා ඒතර yourself වෙනවා he කියන එක ආයෙ වෙලා තියෙනවා himself right oh this is easy demonstrative pronouns demonstrate කරනවා කියන්නේ අපි මොකක් කරේ අපි පෙන්නන point කරලා පෙන්නන right a demonstrative pronoun is a pronoun that is used to point to something specific අපි එහෙම පෙන්නනවා මේකද අර මම point කරන විදිහ කීපයක් තියෙනවා මෙහෙම පුළුවන් right ඉස්සලගේ these pronouns can indicate space or time and they can be singular or plural okay here this is an apple apple lecture this is an apple it was the දුරදී කියන එක කරනවා that is an apple ඊට පස්සේ ළඟ තියෙන apple ගොඩක් නම් these are apples these right දුර තියෙනවා අපි කියන those හරිම ලේසි වචන හතරයි මතක තියාගන්න ඕන right don't forget these are too easy to forget අමතක කරන්න අමතක කරේ කමෝරේ yeah too easy to remember this that these and those මේක ඉංග්‍රීසි වලට සිංහලෙන් කියෝ කැතයි මේකයි අරකයි අරවයි මේකයි කියලා කියන්නේ නේ ඉතින් මේක තේරුම් ගන්න like how this guy points okay ළඟ තියෙන එක නම් this is an apple දුර තියෙන එක නම් that is an apple ළඟ තියෙන apple ගොඩක් නම් these are apples ළඟ තියෙන නම් those are apples හරි නේදලා තේරුණා නේද ප්‍රශ්න තියෙනවා කියන්න ඔව් chat එක විරෙන්න තියෙන message I saw myself in the mirror මගේ can't himself no සත්සර් නම් මට කොට ආයෙ මොකද්ද කියන්න කියලා පොඩ්ඩක් කියනවා මට මේ මැසේජ් එක මිස් වෙලා මොකක්ද කියන්නේ මම මැසේජ් එක දාන්න මම පස්සේ දැක්කේ I advise you to speak out loud if you can't just put the message in the chat box okay සත්සර් නම් මොකක්ද කියන්නේ පොඩ්ඩක් මට කියන්න මම තුනක් තියෙනවා මැසේජ් මම තේරෙන්නේ right
ඔව් then this is my pencil, these are my books. Books කියද්දි බහුවචන නිසා these වෙන්න ඕනේ. That is my grandparents' house. අපි පෙන්ලා කියනවා that is කියලා. ඊපස්සේ those shoes like look nicer. ඒ සපත්තු nice ලස්සනට තියෙනවා. ඔව් මෙතන මේකක් තියෙනවා හරිම ලේසියි. And I think this is our last section for today. We have plenty of time to do that. So not to worry. Interrogative. අපි මොකද ඉන්ටර්ගේට් කරනවා කියන්නේ? ඔයගොල්ලෝ දැකලා ෆිල්ම් වල එහෙම ඉන්ටර්ගේට් කරනවා කියලා කට්ටිය අරන් ගිහලා පෙට්‍රල් පොනවයි අර මේ කරන වතුර බාල්දිය දාලා ඔළුව නේ අර විදුලි පුටුවේ තියලා ඒක දැකලා තියෙනනේ. ඒ කියන්නේ මොකද්ද? ප්‍රශ්න කරනවා. Criminals. They get interrogated all the time. Right? Interrogative කියන්නේ අපි කාගෙන් ප්‍රශ්නයක් අහනවා. අර අච්චර දඩුවම් දීලා එහෙම ප්‍රශ්න අහන්නේ නැහැ. But it is the meaning. Interrogative ප්‍රශ්න අහනවා. අපි දැන් අද ඉගෙන ගන්න යන්නේ අපි කොහොමද ඒ ප්‍රශ්න හද්දී එක යූස් කරන්නේ අදාළ බහු වචන ඒක වචන ස්ත්‍රී පුරුෂ වාග්යන එක ප්‍රශ්න අහන විදිය වෙනස් වෙන පුළුවන් not technical ස්ත්‍රී පුරුෂ නැත්නම් ස්ත්‍රී පුරුෂ නෑ යා කියන්නේ ජීවිතයද අජීවිතයද කියන එක මත මේ ප්‍රශ්න අහන විදිය වෙනස් වෙනවා බලමු මේක interrogative pronouns referring to people yeah දැකලා මම is interrogative pronouns referring to people. මිනිස්සු සම්බන්ධ ඒවා ගැන තියෙනවා එහෙම. Who, whom. මේ දෙකෙන් තමයි ප්‍රශ්න අහන්නේ. Who, whom. Interrogative pronouns referring to things. Things. මෙතන ලියලා නැහැ. ඒගොල්ලෝ නෝට් එක හදාගන්න. මේ චාමි මේගොල්ලෝ නෝට් එක දුන්නද? චාමි කියලාද? කලින් දෙන්නවා සාමාන්‍ය මේ අපි ඊළඟ සතියේ නම කරමු. දැන් අද ලෙසන් එක ඉවරලා මේගොල්ලෝ නෝට් එක දාන්න. ඔව් කලින් දෙන්න. හරි. Interrogative pronouns referring to things. අපි ද්‍රව්‍ය ගැන කතා කරද්දී which, what, whose කියන තමයි යූස් කරන්නේ. people ගැන කතා කරද්දී යූස් කරන්නේ who, whom කියන එක. ලේසි නේද? who. මේ මොකද්ද? people. මම ෂොට් එකක් ලියන්න. which, what, whose, the things. ගැන කතා කරන්නේ. යූස් කරනවා. හරි. අපි බලමු පළවෙනි උදාහරණ. පළවෙනි. Who is that boy? Who is that boy? කවුද boy? කවුද? Whom did you meet? Whom did you meet? ඔයා කාවද හම්බුනේ? කාවද හම්බුනේ? Whose pen is this? මේ කාගේ පෑනද? කාගේද? මේ පෑන කාගේද? Which car did you buy? මොනවද කියන එක? What did he say? එයා කිව්වේ මොනවද? එතන මොකද who is that boy? කවුද ඒ ළමයා? කවුද meet උනේ? මේ පෑන කාගේද? මොනවද? මේ ප්‍රශ්න which car did you buy? මොන කාර් එකද ඔයා ගත්තේ කියලා අහනවා. What did he say? right? එයා මොකද්ද කිව්වේ කියන්නේ. මේ පහ තමයි ඔයගොල්ලන්ට තේරෙන්නේ interrogative pronouns වලට. but ගොඩක් අය මේක වරද්දනවා. ඔයගොල්ලෝ විශ්වාස කරනවද නැත්නම් මේක ගොඩක් අය වරද්දන කැලලා. ඔය විශේෂයෙන් මෙන්න මේ කැලේ. whom කියන කැලේ කටියට එක්සෑම් එකකට අමතක වෙනවා. හරි? whose අය ඒකට while while කියන්නේ while කියන්නේ අතරතුරදී කියන්නේ. while අපි why කියලා අහනවා ප්‍රශ්න අහනවා. ඇයි කියන්නේ? නමුත් ඒ pronoun නෙමෙයි. pronoun නෙමෙයි. ඒ ප්‍රශ්න අහන විදිය. pronoun එක වෙන්නේ මේ වගේ. කාවද? කවුද? කාගෙන්ද? Jesus Christ. කාගෙද?
like those. Okay, මේ හරි ලේසි. උදේ මේ මතක තියාගන්න. Who and what you guys don't mistake. තේරුණාද? ඔයාලා වරද්දන්නේ මෙන්න මෙතන. Who, whose, which කියන එක. Okay. අපි ඊළඟ කොටසට යමු. ඊට පස්සේ පොඩි එක්සර්සයිස් එකක් වගේ දෙන්නම් මේක කරමු දැන්. ඒක කරලා අපි ඔද ලෙසන් එක නවත්තමු. Add an interrogative pronoun to complete each sentence. පළවෙනි එක කොහොමද? ඉන්දියාවේ ප්‍රෙසිඩන්ට් කවුද කියන එක මේ අහන්නේ එතකොට. Who is the president of India? ඔව් ඒක ටිකක් ප්‍රසිද්ධ මේ නිකන් who is the president of India. ඊට පස්සේ අහනවා these keys දැන් මෙතන දාන්න පුළුවන් who වෙන්නේ නැහැ who වෙන්නේ නැහැ කියලා අපි දාන්න who වෙන්නේ නැහැ අයියේ අපි කතා කරන්නේ keys ගැන keys what are these keys? බලමු එකට who කියන්නේ කවුරු හරි ගැන කතා කරද්දී මේ මිනිස්සු ගැන right but keys කියන්නේ යතුරුනේ යතුරු මේ ප්‍රෙසිඩන්ට්ගේ ජනාධිපති උදාහරණ කරනවා ජනාධිපති keys කියන්නේ යතුරු කාගේ يعني යතුරු කියන්නේ කිසි දෙයක් යතුරු එනවා අනිත් තුන what which ini tuh mana itu? ඊට පස්සේ අපි බලමු මේ තුන දාලා එකින් එකට. හරි? which are these කියන්නේ මේ මෙහෙම ඊට පස්සේ what are these keys? මේ අතුරු මොනවද? whose එතන එන්නේ what are these keys තමයි නේ. what are these keys තමයි. අර ඒව බලලා මේ තුන දාලා ගලපව ගන්න බලන්න. and what what we have for dinner ඒ කියන්නේ මොකද dinner කියන්නේ කෑම හරි එතන මෙතන ඉන්නවද මොකද්ද who මෙන්න බෑ එහෙනම් මේ තුන එකක් තමයි හරි whose කියන්නේ කාගේද කියන එකනේ මෙතන which what and which එකෙන් තමයි තෝරන්නේ මෙතන එන්නේ මොකද්ද what ඊළඟ එක did you write මෙතන බලන්න to වලින් පටන් ගන්න තියෙනවා to වලින් පටන් ගන්න තියෙනවා නම් ඒකේ එන්න ඕනේ අනිවාර්යෙන් whom මෙතනත් to තියෙනවා ඒකත් එනවා whom ඔන්න පොඩි නිකන් එකක් කියලා දුන්නා to කියලා පටන් ගත්තා නම් ඒක එන්නේ whom මේක අහන්නකො අපි කාටද ලිව්වේ කියන එක අහන්නේ උතන අපි කාටද ලිව්වේ එහෙනම් අනිවාර්යයෙන්ම මේ තුන ඉන්න විදියක් නැහැ නේද ළමයි ඒක ඔය අපි කතා කරන්නේ මොකද ද්‍රව්‍යයක් ගැන කතා කරද්දී දැන් මේ මොකවද පුද්ගලයෙක් ගැන කතා නිසා whom did you write whom නේ ඔව් whom වෙන්නේ ඇයි අපි කවුද ලිව්වේ කියන්නේ අපි අහන්නේ කාටද ලිව්වේ නේ අපි කාටද ලිව්වේ එනනේ to whom හරි ඊළඟ කාගේ උපන්දිනේද අද කාගේ උපන්දිනේද කාගේ කියන්නේ කොහොමද whose birthday is it today ඊට පස්සේ යනවා මොන නම්බර් එකද මේ දොරේ නම්බර් එක දොරේ හරිය නම්බර් එක which is the number today which is the number of the door okay ඊළඟ බෑග් එකෙන් කතා කරන්නේ එහෙනම් මේ තුන එන්නවනේ හරි එතන හරිය මොන බෑග් එකද ඔයාගේ what do we use which bag is yours ඔයාගේ බෑග් එක මොන බෑග් එකද ඔයාගේ බෑග් එක මොකද්ද right මෙතන which කියන එක දාන්න තව එකක් තියෙනවා which දාන්නේ අපිට choices තියෙනවා අපිට ඒ කියන්නේ තීරණය කරන්න පුළුවන් නම් හරි දැන් ඔය හිතන්න ඕගොල්ලෝ උත්තර හතක් දෙනවා කියලා මේ එක්සෑම් එකේ උත්තර පහක් දෙනවා කියලා
ඊට පස්සේ එතනින් අහනවා එතන අපිට තෝරන්න පුළුවන් එතනින්. උත්තරය තෝරන්න පුළුවන්. හරි. ඒක නිසා අපි එතන which කියනවා. which answer would you choose? ඊට පස්සේ මෙතන doors ගොඩක් තියෙනවා. දොරවල් ගොඩක් තියෙනවා. එතන අපි වෙන එතන අපි use කරලා which දාන්න පුළුවන් එතන. එතන bag ගොඩක් තියෙනවා. ඒ bag ගොඩ අතරින් තමන්ගේ bag එක හොයාගන්න ඕනලා තියෙනවා. එන අතර which දාන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතන මම ගොඩ to આવොත් මෙතන මොකද්ද? whom to whom did you say the Whom. facts? හරි. ඊට පස්සේ අහනවා which මෙතන which which එන. එතන බලන්න which one කියලා නෑ. which one. එතන which one. ඊට පස්සේ කවුරු හරි යතුරු මේසේ උඩ තියලා කවුද කියලා අහන්නේ. who කවුද කියලා අහන්නේ. ඊට පස්සේ අහනවා මම මේ බටන් එක පුෂ් කරද්දී මොකද්ද වෙන්නේ? right? මොකද්ද වෙන්නේ? මොකද්ද? which ඔව්. අපි දන්නේ නැහැ අපිට choices කීයක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ නේද? right? අපි දන්නේ මොකක් වේද කියලා. ඒක නේ what will happen. ඊට පස්සේ අහනවා එතන අපේ choices තියෙනවානේ. එතන අපේ choices තියෙන කීපයක් නේ. එතන which one එන්න ඕනේ. එතන which one එන්න ඕනේ. which one of your sisters live in London? යනවා වගේ සහෝදරියන්ගේ කවුද ලන්ඩන් වල ඉන්නේ කියලා. එතන තමයි choices කරන්නේ. Yeah. 11ට එන්නේ which නෙවෙයිද? මෙහෙමනේ. එතන ඔය අපනේ එතන මේවට choices කීයක් තියෙනවද කියලා. ඒ අපි දන්නේ නැහැ මොකක් වේද කියලා. අපි දන්නේ නැහැ මේක ඉබොත් අපේද කියලා. නේ? that why then there's a button. If you push that button, you will go in the future, right? Or you will get 1,000 rupees here. Right? Under that one choices they have the right? Each was for which will happen if you push the button. Yeah. අපි දන්නේ නැහැ මොකක්ද කියලා. ඒ නිසා අපි what කියලා යූස් කරන මොකක් වේද කියලා දන්නේ. හරි. right. තේරුණාද කට්ටියද? ඔය මම තව ප්‍රශ්න ටිකක් දෙන්න who ඒ වගේ ප්‍රශ්න ටිකක් දෙන්න. ඒක බලන්න. ප්‍රශ්න 20ක් වගේ දෙන්න. හරි. මම හිතනවා අද ඔයගොල්ලෝ ප්‍රොඩක්ටිව් වෙන්නද කියලා මේක. හැමදාම මේ ක්ලාස් වලට ජොයින් වෙන්න. හැමදාම ඔයගොල්ලෝ මොකද අපිට කියන්නේ අපි 100කට වගේ ඉඩ තියෙනවා මෙතන මේ අපිත් එක්ක ලයිව් ඉගෙන ගන්න නේ. එහෙම එද්දී දැන් අතන ගෲප් එකේ ගොඩක් අය ඉන්නවා. ඒත් එක්කම අපිට මෙතන ඉඩ හදන්න ඕනේ තව ලංකාව වටේම ළමයි අපි එකතු කරනවා මේ වෙසලන්න නේ. මිනිස්සු වගේ යාළුවෝ එහෙම ඉන්නනම් කියන්න එන්න කියලා හැමදාම එනවනම් ඔයගොල්ලෝ පාටිසිපන්ට්ස් එක හොඳ වටම තියාගන්න. මොකද අපිට සිද්ධ වෙනවා එහෙම සහභාගී වෙන්න නැති අය ගැන මේ ඒගොල්ලෝගේ chance එක තව කාටද දෙන්න එපේ නේ. එහෙම ඉන්නනම් ඔයගොල්ලෝ යාළුවන්ට කියන්න එන්න කියලා. හරි. මොකද තව අපි හිතන්නේ අපේ කැපැසිටි එක 100. එතනම යන්න පුළුවන් මේ පටන් ගන්න ඉවරයි තාම. හරි. ආපු නැති කට්ටියටත් කියන්න ඒගොල්ලෝ රෙකෝඩින්ග්ස් අපි දානවා කියලා. මම දැන් අපි පොඩි channel එකක් වගේ හදාගෙන යනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒකිනුත් කනෙක්ට් වෙන්න පුළුවන්. හරි එහෙනම් අදට එච්චරයි. එහෙනම් හැමෝටම good night. අපි හදන අතම යනවා. හරි you are welcome. හෙට මොනවද? ශාමි හෙට මොනවද? හෙට සයන්ස් තියෙන. හෙට සයන්ස්. හෙට සයන්ස්. Science වල physics ඊයේ තිබ්බ සයන්ස්. ඔව් හෙට මේ ෆිසික්ස් පාර්ට්. සයන්ස් ඊයේ තිබ්බ කෙමිස්ට්‍රි. ඊයේ කෙමිස්ට්‍රි තිබ්බේ. හරි thank you good night to you as well. හරිනේ. අපි නම් thank you for joining. Good night.
විද්‍යාව